සියලු දෙනාටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සුපුරුදු ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අපි සමග සම්බන්ධ වෙනවා අවසරයි පූජනීය අලව්‍යානෝමදස්සී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ හිමිදිරි උදෑසන අපි සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා වදාරන ඒ ගාම්භීර දුද්දස ඒ දුරනුබෝධ වූ ධර්මීය ඉගෙන ගන්නට, ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතයට සත්‍ය අවබෝධය කරා යොමු වීමට අවශ්‍ය චින්තනය ඇති කර ගැනීම සඳහා බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම දී සිදුවන එකම දේ යෝනිසෝ මනසිකාරයක් ඇතිවීම. යෝනිසෝ මනසිකාරයක් ඇතිවනවා කියන තැන තරකයක්, ගැළපීමක්, සැසඳීමක්, තමාට යොමු වීමක් කියන මේ කිසිවක් ඉස්මතු වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ කියලා දුන්න කාරණාවට අනුව, ඒකට අනුවම මනසිකාර කිරීම. මෙන්න මේ විදිහේ ධර්මයක් තුලින් ඉස්මතු වෙන්නේ ඒ පෙන්වලා දුන්න ගාම්භීර කාරණාව අර්ථය, ගාම්භීර කාරණාවේ අර්ථය ඉස්මතු වෙනකොට, අර්ථය හොයනකොට ඒ ඉස්මතු වෙන ධර්මයට සමග යෝනිසමනසිකාර ඉපදෙන විට ඊතර වෙන බවක්, ස්වකහාත කියන එක ඊතර වෙන බවත් එක්ක හම්බෙන ලෝකෝත්තර ස්වභාවී මනාව දේශනාව, නිවැරදිව මුලැමැදක් පිරිසිදු බවක් තියෙනවා. කිසිදු විදිහකින් නොලැබෙන විදිහට, ඊතර වෙන විදිහට. ඒ වගේම ඒට අනුවම දකින්න දෘෂ්ටියක්, ඒ එකම දකින්න දෘෂ්ටියක්. ඒකයි වෙනම ආයෙක් කිහිල්ලා කරන එකක් නෙවෙයි. වෙනම හිතන එකක් නෙවෙයි. වෙනම ප්‍රායෝගික කරන්න ඕන කියන එකක් නෙවෙයි. තව පැත්තක ඉන්නවා කියන එකක් නෙමෙයි. ඒ එකම දකින්න දැක්මක්, සම්දිට්ඨික බවක්. ඒ වගේම තමයි කාලයකට අයිති නැති බව, සම්දිට්ඨික බවත් එක්කම ආය කාලික බව යෙදිලා නැහැ. කලින් පස්සේ ඉස්සරහා උද්දං අදෝ තිරියන් කියලා මේ හැමතැන විදියකටම බුදුරණවහන්සේ කියලා ගාථාවල පැහැදිලි කරන්නේ ඒවා මේ කාලික බව ඉක්මවීම. ඒ වගේම ඒ කාලික බවත් ඉක්ම වෙන මේ ස්වභාවයේ ඉස්මතු වෙද්දී එහි පස්සේ ඒව බලව කියන කාරණාවමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒව බලව. ඒ කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒව බලව කියන නිර්වචනයමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඒ දහමට සමීප වීමක් තියෙන්නේ. සම්දිත් උපනායක වශයෙන් සමීප වීම, දහමට සමීප වීමක් තියෙන්නේ. මොකද ධර්මයේ ගුණය ඉස්මතු වෙද්දී දහමට සමීප වෙනවා. ඒකයි තුලණයක් වෙන්නේ. තුලයිත්වා පදහති. ඒ වගේම ධම්මනිච්ඡානක්ඛන්ති ආදි වශයෙන් පැහැදිලි වෙන්නේ. එතකොට දහමට ලං වීම. ප්‍රඥාව තුලින් තමයි මේ දැක්ම යෙදෙන්නේ. ඉතින් මෙවැනි ධර්මයක් තමයි බුදුරන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ ඉගෙන ගැනීම සඳහා ඒ ධර්මය හම්බ වෙන්න අර්ථය ඉමසන්නට ගාම්භීර ලෝකෝත්තර බව හම්බෙන්නට ඕන. සංයුත්ත නිකාය 3
සූත්‍ර පොතහන්සේ තුළ අන්තර්ගත කරුණු අපි කතා කරමින් සිටියේ ගෝමය පිණ්ඩෝපම සූත්‍රය. අතකෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේන උපසංකවි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා එකමන්තං නිසීදී එකමන්තං නිසින්නෝ කෝසෝ භික්ඛු භගවන්තං ිතද වෝච. භික්ෂුවක් ඇවිදilla භාග්‍යතුන් වහන්සේටලා ඇවිල්ලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිම අහනවා. අත්තිනකෝ බහන්තේ කිංචි රූපං යං රූපං නිච්ඡන් දුවං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමන් තතේව ඨස්සති इति. අත්තිනකෝ බහන්තේ කාචි වේදනා යා වේදනා නිච්ඡා දුවා සස්සත අවිපරිණාම ධම්මං සස්සති සමන් තතේව ඨස්සති इति. ස්වාමීනි යම්කිසි රූපයේ නිට්ටය වූ ස්ථිර වූ සාස්වත වූ වෙනස් නොවන යමක් තියනවාද? වේදනාවේ විදීමේ හඳුනා ගැනීමේ සකස් වීමේ දැන ගැනීමේ ස්ථිර වූ යමක් තියනවාද? දැන් මේ භික්ෂුව අහන්නේ අවංකව නෙමෙයිද ප්‍රශ්නේ. දැන් අපි මෙව අහනකොට අනේ මෝඩයෝ අහන ප්‍රශ්න ඔකනේ ඉන්නේ. එතකොට දැන් බලන්නකො දැන් මේ භික්ෂුන් සත්‍යවාදී වහනවා. අපි අර දැනුමක් අරගෙන ඒ දැනුමෙන් අපි යමක් වහගෙන ඉතින් අපි ඒ භික්ෂුන්ට මෝඩයෝ කියනවා. දැන් මේ අහන්නේ අවංකවමනේ. අනික අහන්නේ බුදුරන් වහන්සේගේ අවංකවම අහන්නේ. අපි වගේ වංක වෙලා තව එකකින් වහගෙන දාගෙන නෙමෙයි අහන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන්නේ රුප්පණය විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම වෙන වශයෙන් බැලුවොත් යම් විදීමක යම් කිසි විදීමක් තියෙනවා. යම් හරි විදීමක් තියෙනවද? හරි. දැන් සතුට වෙන්නේ බැහැගන්නේ නිට්ටයයි නන්නේ නේ. නිවැරදි නන්නේ නිට්ටයයි, සාස්වතයි, දුවයි, වෙනස් වෙන්නේ නැති හරි ඌ දෙයක්. හඳුනා ගැනීමක් තියෙනවද වෙන්නේ? සකස් වීමක් දැන ගැනීමක් ඒ විදි දැන ගැනීමක් තියෙනවද? මොනවා හරි වෙච්ච දැන ගැනීම. බුදුරණවහන්සේ පෙන්නනවා. මොකද මේ විදිහට අහන්නේ මේක අහන්න හේතුවෙම මොනවා හරි දෙයක් හම්බෙච්ච නිසානේ. එතකොට එහෙනම් ඒ වික්ෂූන්ට හම්බෙච්ච බව දන්නවා. හම්බෙච්ච දේ හරි කියලා දන්නවා. හම්බෙච්ච දේ හරි නිසා බුදුරණවහන්සේගෙන් අහනවා එහෙමව තියේද කියලා. දැන් අපට තියෙනවා ඒ විදිහට නිත්‍ය වශයෙන් මොනවා හරි දැනගත්ත හරි දේවල් හම්බෙලා නමුත් අපි වංක වෙලා නෑ අපට නම් එහෙම හම්බෙලා නෑ. ඒ නිසා ඔක්කොම හරි. හැබැයි ඒකට ගිහිල්ලා මේ භික්ෂුන්ට එහෙම නෑ. වංක නෑ. සත්‍යවාදී. ඒ නිසා මොකක් හරි කෝණකින් ගිහිල්ලා හම්බුණා නම් ඒක එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. නත්තිකෝ බික්කු කිංචි රූපං නිච්ඡං වා සස්සතං අවිපරිණාම ධම්මං සස්සති තමං ඨස්සති इति. භික්ෂුව මේ රූපණය කියන කාරණාවේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන මේ කිසිම කාරණාවක නිට්ටය වූ කියන්නේ ඒවයි නිට්ටය දුව සසත වෙනස් නොවෙන හරි කියලා ලැබෙන කිසිම එකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කිසිම දැන ගැනීමක් නිට්ටය නෑ. කිසිම රූපයක් නිට්ටය නෑ. දැන් පිහිටන්න පුළුවන් විදිහක් නෑ. කිසිම විදිහකින් නෑ.
ඔන්න ලස්සන උදාහරණයක් බුදුරන් වහන්සේ දෙනවා. එතකොට බුදුරන් වහන්සේ අවටින්නකොට බුදුරන් වහන්සේගේ ළඟ තියෙන ගම පිටක්. අතකෝ භගවා පරිත්තං ගොමය පිණ්ඩං පානිනං ගහෙත්වා තම් බික්කුං ඊටද වොච්ච. පුංචි ගම පිටක් අතට අරගෙන බුදුරන් වහන්සේ භික්ෂුව අමතනවා. පුංචි ගම පිටක් අතට අරගෙන. එතකොට කෝ බික්කු අත්ත භාව පටිලාභෝ නත්ති නිච්චෝදෝ සස්සත වෛපරිණාම ධම්මෝ. මේ අත්ත භාව පටිලාභය කියන්නේ ඒකේ තේරුම මොකක්ද? අත්ත කියන්නේ තමාගේ ස්වභාවය, අත්ත භාව කියන්නේ තමා කියලා ලැබීම. අත්ත භාව පටිලාභය කියන්නේ ලැබීම. ඒ කියන්නේ තමා කියන විදිහට ලැබීමක්, තමා කියන ස්වභාවයක් ලැබීම. ඒතරයි ඒ කාරණාව කියන්නේ. තමා කියන ස්වභාවයක් ලැබීම කියන්නේ. තමා කියන ස්වභාවයක් ලැබීම කියන එක තමයි මොකද්ද? රූපණීය විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම කියන්නේ. තමා කියන ස්වභාවයක් ලැබීමටයි රූපණීය විදීම, හඳුනා ගැනීම, සකස් කිරීම කියලා කියන්නේ. අත්ථභාව පටිලාභය. එතකොට මේ අත්ථභාව පටිලාභය කියන කාරණාව කුළු ගන්නලා පෙන්නකොට මොකකින් දැන් ශුන්‍යත්වයක්ද ඉස්මතු වෙන්නේ? අත්ථභාව පටිලාභින්නේ. අත්ථභාව පටිලාභ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ ශුන්‍යයි කියලා වෙන වෙන දේවල් එක්කනේ. එතකොට මේ ශුන්‍යත්වය කියන කාරණාව අත්ථභාව පටිලාභයක් එක්ක තමයි යෙදෙන්නේ. වෙන කිසි දෙයක් එක්ක නෙමෙයි. එතකොට මේ කිසිදු ආකාරයෙන් නිට්ටය වූ, ස්ථිර වූ එහෙම එකක් අත්ථභාව පටිලාභයක නැහැ කියනවා. මේ ගොම පිට තරම්වත් නැහැ කියනවා. ඒ කියන්නේ තමා කියන භාවයෙන් ශුන්‍යත්වය, තමා කියන ස්වභාවයේ ප්‍රකට වීම, තමා කියන බව ඉස්මතු වීම, රූපණ විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම. දැන් අපි නම් හිතනවානේ ඒව වෙනම එකක්, අරවා වෙනම එකක්. දැන් අපිට තියෙන වෙන වෙන සම්බන්ධ නා අපි ඕන දැන් අනිත්‍ය දැක්ක පස්සේ අනාත්මය දකිමු. අපට අත්ථභාව පටිලාභේ හරි. අරක වැරදි. මේ දෙකම තියෙන එක සම්බන්ධයක්. දැන් දැනගත්ත නම් මොකක් හරි අත්ථභාව පටිලාභයෙන් නෙමෙයි. සංඛාර සකස් වෙන හැටි දැනගත්තා. මේක සංඛාරයක් කියලා දැනගත්තා. මේ තමයි විදීමේ ස්වභාවය, මේ තමයි පටිච්චසමුප්පාද කියලා දැනගත්තා. ඒ දැන ගැනීම හරිද වැරදිද? ඒ දැන ගැනීම ඔන්න අපට හරි. මෙන්න මේකයි මේ දහම් පරියාය විග්‍රහය කියලා දැනගත්තා. ඒක හරිද වැරදිද? ඒක හරි. මෙන්න මේ විදිහටයි මේක මේ ගැළපෙන ලස්සනට කියලා දැනගත්තා. ඒක හරිද වැරදිද? ඒක හරි. ඒක ස්ථිරයිනේ, නිවැරදිනේ. ඒ දැන ගැනීම. දැන් මේ හම්බුනේ අත්ථභාව පටිලාභයක් නේ. අත්ථභාව පටිලාභයේ මේ දැන ගැනීම දැන් හරි. නිවැරදි. එහෙම කිසිම දෙයක් නැහැ කියලා බුදුරණවහන්සේ ගොම පිට අරන් පෙන්නන්නේ. දැන් අපට නම් ඒක හරි වටිනවා, පුදුම වැදගත්කමක් නේ තියෙන්නේ. ඒ දැන ගැනීම, ඒ අත්ථභාව පටිලාභය. දැන් එතකොට අර අත්ථභාව පටිලාභයක් කියලා ලැබෙන්නට පාදක වුණ සංඛාර මොකද්ද? රුප්පණ විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම. සංස්කාර කියන්නේ තව එකක් ලේබල් එකක් නෙමෙයිනේ. ඒකට කියන සංස්කාර. ඒ කියන්නේ සංඛාර අනිත්‍යයි කියන්නේ. එතකොට අත්ථභාව පටිලාභය කියන යෙදීම ස්වභාවයක්, සංඛාරයක නෙමෙයි ස්වභාවය. අන්න එහෙම එකක් යෙදෙන්නේ නැහැ. අනත්තයි. යෙදෙන්නේ නැහැ. අත්තේනවා අත්තනියක් ශුන්‍ය බව. එතකොට මේ දෙකේ තියෙන සම්බන්ධය මේක දැන් අපිට නම් වෙන වෙනම වශයෙන් අපි හොයන්නේ. ඒක වෙන වෙන වශයෙන් වඩන කෝණයක් තියෙනවා සේකයක්. එතකොට එහෙනම්
කිසිදු ආකාරයක නෑ කියනවා අත්භාව පටිලාභේ. මොකද්ද? නිත්‍ය වූ සාසත වූ දෙයක්. ඊළඟේ දැන ගැනීම තුළ විදීම කියන දැන ගැනීම කියන කිසි දෙයක්. එත්තවතා පිච්චේපි බික්ඛු අත්තභාව වටිලාභෝ අබවිස්ස නිච්චෝ දුව සසතු අයිපරිණාම ධම්මෝ නයිදම් බ්‍රහ්මචර්ය වාසෝ පඤ්ඤාය සම්මා දුක්ඛක්ඛයාති. ඒ කියන්නේ මොකද්ද මේ? යම් කිසි විදියකට හරි ඔය ගොම පිට තරම් හරි හරයක් මණික් වගේ නෙමෙයි මණික් වගේ වටිනා කියන එක නෙමෙයි. ගොම පිට තරම් හරි දෙයක් අත්තභාව පටිලාභේ තියෙනවා නම් තමා කියලා ලැබීමේ ස්වභාවයත් එක්ක තියෙනවා නම් පටිලාභයක් කියන ලැබුණ අත්ත කියන තමා භාව කියන ස්වභාවය ඒ කියන්නේ තමා කියන ලැබීම කියන කාරණාවට ගොම පිට හරි දෙයක් තියෙනවා නම් අර පැහැදිලි කරේ මොකද්ද? පංචපාස්කන්ධය ගැනනේ. දැන ගැනීම එක්ක අත්භාව පටිලාභයක් නේ. දැන ගැනීම කියන කාරණාවෙදීම අත්භාව පටිලාභය. මොන දැන ගැනීම? උන්න සංස්කාරී ක්‍රියාකාරීත්වය මේකමයි. ඒක දැනගත්තනේ. ඔන්න මෙහෙමමයි පටිසමුප්පාද සකස් වෙන්නේ. ඔන්න ඔක දැනගත්තනේ. මෙන්න මෙහෙමමයි මේ කාරණාවේ අර්ථය. ඒක දැනගත්තනේ. මෙන්න මේ විදිහටම තමයි මේ සකස් වීම තියෙන. නැත්නම් මේ දැන් ඔක්කොම දැනගන්නවා. ඒ දැන ගැනීම තුලින් ප්‍රකට වුණා මොකද්ද? අත්භාව පටිලාභය. තමා කියන ස්වභාවය ප්‍රකට ලැබුණා ඉස්මතු වුණා. දැන් ඒක හරි නැද්ද? ඒක හරිනේ. එහෙම හරි දෙයක් තියෙනවා නම් නිවන් මාර්ගක් නැහැ කියනවා. බ්‍රහ්මචර්ය වාසයක් යෙදෙන්නේ නැහැ. ඇයි ඒක හරි? ඒක තුල ඉන්න පුළුවන් නේ. එහෙම හරි දෙයක් තියෙනවා නිවන් මාර්ගක් නැහැ කියනවා. ඔන්න එහෙනම් බලන්න නිවන් මාර්ගක් ඉස්මතු වෙන්න කොහොම දෙයක් එහෙනම් අවශ්‍යයිද? ඒකට යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය ඉස්මතු වීම. එතකොට අර යෝනිසෝ මනසිකාරය ඉස්මතු වෙන මූල තැනදීම මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ධම්මාන්තම් පටිපදාවට යොමු වෙන්නේ අත්භාව පටිලාභය තුල ගෝමය පිණ්ඩය තරම්වත් හරයක් ඇති බවක් ඉස්මතු නොවීම. එතනයි බ්‍රහ්මචර්ය වාසී නිවන් මගක යෙදීම මෙන්න මේකක් පැනවෙන්නේ. එහෙම නැති වුණොත් පැනවෙන්නේ නැහැ. ගොම පිට තරම් හරි දෙයක් තියෙනවා නම් පැනවෙන්නේ නැහැ. හොඳට ඒක හිතන්න. ඒ කියන්නේ තමා කියන ලැබීම යෙදෙන එහෙම දෙයක් හම්බ වෙනවා නම් ගොම පිට ඒ කියන්නේ හරි දෙයක් පිළිහිටන හරි දෙයක් නිවැරදි දෙයක් අන්න යාට එහෙනම් ඒ දැන ගැනීම හඳුනා ගැනීම කිසි දෙයක් එහෙම හම්බුනොත් එයාට නිවන් මාර්ගක් දෙන්නේ නැහැ. දැන් මේ පෙන්වන්නේ අර හම්බ වීමේ කරුණු එක්කනේ. දැන් ඔන්න බුදුරණවහන්සේ මේව ලස්සනට අහපුව පෙන්නනවා. යස්මාචකෝ භික්ඛවේ එතකෝපි අත්තමා පටලාවෝ නත්ති නිච්චෝ දෝ සසතෝ අයිපන්නවද. මහණෙනි වික්ෂුව කිසිදු ආකාරයෙන් මේ තමා කියලා ලැබීමේ ප්‍රතිලාභය තමා කියලා ලැබීම ඒ හම්බවීම කිසිදු විදිහකින් නිත්‍ය දුව සසත ඒ කියන්නේ හම්බවීමක් එහෙම නිත්‍ය දුව සසත කියන අත්භාව පටිලාභයක් යෙදෙන්නේ නැති නිසා බ්‍රහ්මචාර්ය වාසියක් තියෙනවා දුක කය කරන්නේ. ලැබෙනව නන්නේ ලැබෙන්නේ නැති නිසායි තියෙන්නේ. ඔන්න නම් බුදුරණවහන්සේ ලස්සන කරුණු ටිකක් ඉස්මතු කරනවා. දැන් මේ පැහැදිලි කරේ තමා කියලා ලැබීම කියන දේ නিত্য දුව සස්සත කියලා ගොම පිට තරම්වත් එහෙම වටිනාකමක් නැහැ කියන එක. ඒ තමයි ඒ අර අත්භාව පටිලාභය තමා කියලා ලැබීම කියන කාරණාව සකස් වීම. ඒ සකස් වීමේ ස්වභාවය තමයි ඉස්මතු කරලා පෙන්නේ රූපණේ විදීම හඳුනාගෙන දැන ගැනීම සකස් වීම කියන එකත් එක්ක පංචීපාස්කන්ධ. ඒ සකස් වීම සංස්කාර කියලා පොදු නිර්වචනය ගත්තට පස්සේ ඒකනේ අත්භාව පටිලාභයක් එන්නේ. අන්න ඒ කාරණු කිසිදු විදිහකින් නිත්‍ය දෝෂ සසත නැහැ.
කිසිදු ආකාරයකින් නිච්චයි දුවයි සස්සතයි කියලා. කියන්නේ හරි කියලා එක පිහිටීමකට යෙදිල්ලක් නැහැ. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ උදාහරණ ටිකක් දේශනා කරනවා. එක උදාහරණයක් අත්තට පෙන්නන්නේ. අපි මේවා මේ හැම වෙලෙම අර මේ බලන්න යන කෝණ වෙනස්. දැන් මේක කතා කරනකොට උදාහරණ ටික අපිට මතක් වෙනවා. දැන් මම හිටියා අතීතේ මම හිටියා අතීතේ එක කියලා මේ අපට අර තියෙනවනේ අත්භාව පටිලාභයක පිහිටා බලන කෝණය. අපට තියෙන්නේ මොකද්ද? මේ කරුණ තුලත් ඒක වෙනවනම් ධර්මයේ තුල කොහොම වෙයිද? මොකද්ද මේ කියන්නේ? භූත පුබ්බම් භික්කවේ රාජා අහෝසින් කත්තියෝ මුද්ධා වසිත්තෝ තස්ස මය්යම් භික්ඛු රඤ්ඤෝ සතෝ කත්තියස්ස මුද්ධා වසිත්තස්ස චාතුරාසීති නගර සහස්සානි අහේසුං කුසාවතී රාජධානි පමුඛානි. මහන පෙර වූ දෙයක් කියන්නම්. මම ඉස්සර සක්‍රීය රජ කෙනෙක්. සක්විති රජ කෙනෙක්. මම ඉස්සර මේ කුසාවතී රාජධානිය ප්‍රමුඛ කරගෙන නගර 84000ක රජ කෙනෙක්. භික්ෂුව මම ඉස්සර මෙන්න මේ ශාස්ත්‍රීය රජුරු මේ සක්විති රජුරු වෙලා ඉද්දී මට තිබුණා ප්‍රාසාද 84000ක්. ප්‍රාසාද 80 කියන්නේ 84000ක් කොහොම ප්‍රමාණයක්ද? 4000කුත් නෙමෙයි 4කුත් නෙමෙයි 84000 ප්‍රාසාද. මට තිබුණා ඒ කාලේ එහෙම ඉන්නකොට කුළු ගෙවල් 84000ක්. කූටාගාරය 84000ක්. ඒ වගේම මට තිබුණා 84000ක් දන්තමයානි, සාරමයානි, ස්වර්ණමයානි, රූපීයමයානි, දලමුවා වලින්, හරමුවා වලින්, රන්මුවා, ඒ කියන්නේ අර ඒ වගේ හදපු රිදී වලින් හදපු, රත්තරන් වලින් හදපු, එළුලම් වලින් සකස් කරන්නට යෙදුන උඩුවියන් සහිත රන් ඒ කියන්නේ මේ උඩුවියන් සහිත මේ ඇඳවල් ඒ සැප පහසුවෙන් විදිනෙව 84000. කොහොම සැපද? මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කාලේ ඒ බුදුරන් වහන්සේ ලැබපු දේවල්. එතකොට මෙන්න මේ විදිහට සතරන් වලින් කරපු විවිධාකාර ආභරණ 84000 ගානේ තිබිලා අස්වරෝහකය ඒවට රිය ඒ වගේම මාණික්‍ය මෙන්න මේ අසාමාන්‍ය විදිහට ස්ත්‍රීන් 84000. ඒ ස්ත්‍රීන් 84000 අතර ප්‍රමුඛ වෙලා තියෙනවා එක්තරා ස්ත්‍රියක් අග බිසවක් වෙන සුභද්‍රා. එතකොට 84000ක ස්ත්‍රීන් ඒ වගේම මෙන්න මේ විදිහට අසාමාන්‍ය විදිහට සැප සම්පත්. දැන් අපට ওই වගේ සැප සම්පත් කියන කාරණාවක් ලෝකෙ දැන් නැහැ නේ කාටවත්. උහුම සැප සම්පත. ওই විදිහේ දෙයක්. මේ 84000 ගානේ මේ එක කිව්ව. එතකොට මේ මෙන්න මේ විදිහට අසාමාන්‍ය සැපක් වෙනද කියනවා. අසාමාන්‍ය දේවල් තිබුණා කියනවා. දැන් මේ වටිනා බවක් නෙමෙයිද මේ කුළු ගන්නන්නේ. මේ ඔක්කොම කුළු ගන්නන්නේ වටිනාකම. වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ තිවිච්ච දැන් මේ වැදගත් මුදේ ඉස්මතු කරලා පෙන්නනවා. තාම වැදගත් දේ ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් මට ස්ත්‍රීන් 84000ක් උපස්ථාන කරනවා. ඒ අතර අර ඒ ශාස්ත්‍රීය ඒ ස්ත්‍රිය ප්‍රදාන වෙනවා.
මට වස්ත්‍ර 84000ක් තිබ්බා. ඒ වස්ත්‍රේ ඒ විදිහට ඒ කසීසලු වලින් සකස් කරපු වස්ත්‍ර. මෙන්න මේ විදිහට මහණෙනි මට ඒ අදාළ විදිහට ඒ කාලයට දානි හදන් කෑම හදන්න අවශ්‍ය ඒ කෑම වර්ග අනුරූප වූ කෑම වර්ගයන් 84000ක් තිබ්බ ඒ දෙයට අද දැන් කිසිදු ආකාරයකින් දුක කියන කාරණාවක් පිළිබිඹු නොවන ජීවිතයක් තිබිලා තියෙනවා අසාමාන්‍ය ජීවිතයක් මොකද්ද අත්භාව පටිලාභයක ප්‍රකටත්වයක් නේද තමා කියලා ප්‍රතිලාභයක ප්‍රකටත්වයක විඳීමක් දැන් අපට මතක් වෙන්නේ මේක අහනකොට හිතපු කෙනෙක්ගේ ලැබපු දේවල් නේ හිතපු කෙනෙක්ගේ ලැබපු දේවල් වෙන එක නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්න යන්නේ කෝණය ඔන්න බලන්න කෝණය දැන් අපේ කෝණය මොකද්ද ඔක් කතා කරනකොට හිතපු කෙනෙක් ලැබපු දේ ඒක තමයි ලෝකයාගේ කෝණය ආර්යයාගේ කෝණය ආර්යයේ කෝණය සංස්කාරයේ ස්වභාවයනේ අතීත සංස්කාර එහෙම දිලා නෑ අත්භාව ප්‍රතිලාභයේ යෙදීමත් එක්කනේ ඔය ඔක්කොම ඉදලා තියෙන්නේ කෝණ දෙක අපිට මේ කෝණේ කිසිසේත් පන්නන්න බෑ මොකද හේතුව අපේ කෝණේ එච්චරටම එකට බැහැගෙනනේ දැන් අපිට ඒක කතා කරනකොට ඒ කරුණු ඒක ගොම් පිටක් වගේ පේනවද දැන් අපි කාටද පේන්නේ හිතලා කල්පනා කරන එක නෙමෙයි හිතලා කල්පනා කරනවා කියන්නේ ඉතින් අපි ඒක අකපැත්තෙන් අයින් කරන්නේ ඒ ප්‍රාසාද 84000ක් ගොම පිටක්ද ඊළඟට මේ මාණික්ක 84000ක් ගොම පිටවලද ඒ අපිට තියෙන්නේ ඉන්න කෙනෙකුට ලැබුණ දේවල්නේ ඉතින් ඒ වටිනවනේ ගොම පිටවල වෙන්නේ නේද ඒ මොකද්ද අත්භාව පටිලාභයක යෙදීම කියන කාරණාව ප්‍රකටත්වය. ඒකට කියනවා සකස් වීම සංස්කාරය කියලා. ඔන්න ඔය සංස්කාරයේ ස්වභාවය. කෙනෙක් කිය කෙනාට ලැබුණා. කෙනාට ලැබුච්ච දේ වටිනවා. ඒ මොකද්ද? නিত্য දුව සසත අවිපරිණාම. හැබැයි අත්භාව පටිලාභයක් කියන කාරණාව එක කෝණයෙන් බලනකොට සේකත්වයේදී එවැනි එකක් දෙන්නේ නැහැ සංස්කාර. බලමු බුදුරණවහන්සේලා මොකක්ද දේශනා කරන්නේ? ඉතිකෝ බික්කු සබ්බේතේ සංඛාරා අතීතා නිරුද්ධා විපුරණතා ඉති අනිච්ඡං කෝ බික්කු සංඛාරෝ එවං අද්දෝ කෝ බික්කු සංඛාරෝ එවං අනසාසිකා කෝ බික්කු සංඛාරෝ යාවං චිදම් බික්කවල මේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුන්ති මහණෙනි මේ සියලු සංස්කාර මේ අතීත නිරුද්ධ විරස් වෙච්ච දේ අනිත්‍යයි. අස්තිරයි. එවං කෝ එවං අද්දුව බික්කු සංඛාරෝ මේ සැනසෙල්ලක් නැහැ. දැන් මේ සැනසෙල්ල ලැබුපේ මේ කතා කරේ බෝධිසත්වයෝගේ ජීවිතේ නැද්ද? දැන් අපි මේ බලන්නකො අපි පැත්තක්ක ඉඳලා බලන්න ගියොත් එහෙම මෙවුවා මේ අපි මානසික හුදු හිතළු විතරනේ දාන්න වෙන්නේ. දැන් අපිට පේන්නේ ලැබපු සැනසෙල්ලක් නේ ඒ කාලේ. සැනසෙල්ලක් නෑ මේ කියනවා. අපි එක කෝණකින් තව එකක් තව කෝණකින්. ඔහොමනේ බලන්න යන්නේ. එහෙන් බලන්න ගියොත් අපිට අර කෝණේ වැරදි කියන්නේ තව මොකක් හරි ගැළපෙල්ලක් දාන්න වෙනවා. දැන් එහෙම රජ සම්පත් ඉද මේක සැනසෙල්ලක් නෙමෙයිද? මේ සැනසෙල්ලක් නැහැ. මෙයම ඇති කියනවා යාවංචි දම් බික්කු අලමේව සබ්බ සංකාරයේසු සබ්බ සංස්කාරයන් කෙරෙහි කලකිරෙන මොනවා කෙරෙහිද දීපල වස්තු ඒ හතරම් මණික ආදී දේ නේ සංකාර කෙරෙහි කලකිරෙන ඒතකොට අතීත සංස්කාර
දැන් ඔබට මතකද දන්නේ සංයුත්ත නිකාය 4 විස්තර කරන දේශනාවක ඉස්මතු වෙලා ආවා අතීතයේ කාරණාවක් මුල් කරගෙන නිරුද්ධ වීමක් ඒකේ අනිත්‍ය ස්වභාවය මුල් කරගෙන පටිපන්නේ කලකිරීමට යොමු වෙන ප්‍රතිපදාවට ඉස්මතු වෙන හැටි. ඒ ප්‍රතිපදාවට යොමු වෙන හැටි අතීතයේ කලකිරීම මුල් කරගෙන වෙන එකක් හේතු කරගෙන ඊළඟට ඊයේ නවසීවතික අනුපස්සනාවක් පැහැදිලි කරන්න දුනා. ඒකෙදි පැහැදිලි වුණා බාහිර වූ කාරණා මුල් කරගෙන යොමු වෙන හැටි. ඒ අර යොමු වීමක් සිදු වෙන්නේ ඇයි එහෙම? ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාව ඉස්මතු වෙනකොට ඒ සංස්කාරය කියන කාරණාව දැන් මෙතන මේ කුළු ගන්නලා පෙන්නන බුදුරන් වහන්සේ අනිත්‍යයි කියන කාරණාව. දැන් අපට ඕකෙදී බලන්නට ඕන දේ තමයි ඒ වස්තු ටික කියන කාරණාවට එහා ගිහිල්ලා අත්භාව පටිලාභයක් කියන කාරණාව යෙදීමේ සංකාර කියන එක ඉස්සලා හම්බෙන්න ඕනේ නිට්ටය අනිත්‍ය කියන අතීත අනාගත ගැන කතා කරන්න කලින්. අපි ඉස්සලා අපට තේරෙන ටික දාගන්නවනේ. ඒකට අපි හරි කැමතිනේ. මොකටද කැමති? අත්භාව පටිලාභයේ සතුටු වෙන්න තමා කියලා. ඒ කියන්නේ තමා කියලා එදී සතුටු වෙන්න හරි කැමතිනේ අපි. සක්කායදිට දුරු කරන්න අපි හරි අකමැතිනේ. ඒක නිසා මොකද වෙන්නේ? අර අත්භාව පටිලාභයෙන් ලැබිච්ච දේ සතුටු වෙන්න හරි කැමති. ඒ නිසා අර තේරෙන කැලේ අතීතය ඒක ටිකක් තේරෙනවා. ඊළඟට තවත් මොකක් හරි කියන එක තේරෙනවා. ඒක දාලා අපි අර අත්භාව පටිලාභයෙන් සතුටු වෙන්න නිත්‍යයි කියලා ඒක අරගෙන සතුටු වෙන්න හරි කැමති. හැබැයි මේ කියන කාරණාව මොකක් එක්කද කියලා ඒක බලන්නේ නැහැ. එතකොට අතීත සංඛාර නිරුද්ධ වීම අනිත්‍යයි කියන්නේ. අතීතයේ තිබිච්ච රත්තරන් ගොඩනැගිලි ටික රත්තරන් ටික මේ ගොඩනැගිලා සුවර්ධයි කන්‍යාව අනිත්‍යයි කියන එකද කතා කරේ. නෑ සංඛාර. සංඛාර කියලා හිතුවක්ද? නෑ අත්භාව පටිලාභයක්. තමා කියලා ප්‍රතිලාභයක් යෙදීම. ඒක එක්කනේ. ඔය කරුණු ටික වැටහෙනකොට මේ අස්තිර භාවය ඒ දෙයකට වටිනාකමක් යෙදිල්ලක් නෑ අහපව. දැන් මෙතන ඔන්න බලන්න හොඳට හිතන්න අර රජසැප සම්පත් විඳපු දේවල් ඔක්කොම වෙන්නේ මොකක් හැටියටද? ඒ සියල්ලක්ම පෙන්වන්නේ අත්භාව පටිලාභය යෙදීම සිදුවීම කියන කාරණාව. සංඛාර කියන එකෙන්නේ පෙන්වන්නේ. ඒ යෙදීම කියන එකයි ඒ වගේ පෙන්වන්නේ. ගොම පිට පෙන්වන්නේ. ඒ යෙදීමේ වැදගත්කම නැහැ කියන එක. ඔය උදාහරණ දෙකක්. උදාහරණ දෙක දෙවිදියකට පෙන්වන්නේ. හොඳට මතක තියාගන්න. උදාහරණ දෙක පෙන්වුවේ දෙවිදිහකට උපමා දෙක පෙන්වුවේ උපමේය ක්‍රම දෙකකට අත්භාව පටිලාභය කියලා යෙදීමේ යම්කිසි දැනගැනීමක් යෙදුනද එය වටිනාකමක් නැහැ ගොම පිටතරන්වත් හරයක් නැහැ අර උදාහරණ වලින් පෙන්වුවේ රජසප සම්පත්තිද මේක අත්භාව පටිලාභය කියලා යෙදීමේ ස්වභාවයක් ඉස්මතු වීම. ඒ සංඛාරයේ ඉස්මතු වීම. අරක පෙන්වන්නේ ඒ ලැබීමේ තියෙන නොවැදගත්කම. ඒ කියන්නේ හරියට අපි සරලව කතා කරොත් ලෝකේ පරියයි අර හතරම් මණික් ආදී සහ ඒ අසාමාන්‍ය සැප සම්පත් ටික ගොම පිටත් තරම් වටින්නේ නැහැ කියන එක. කියන්නේ ඒ ලැබීම ඒ යෙදීම තොරේ උපමාව දෙකෙන් අර්ථ දෙකක් අපි නම් ඔය ඔක්කොම අර කියන්නේ අවදානෙන් අහන්න නැතුව අපිට නිකන් ඔය ඔක්කොම අච්චාරු කරගන්න හරි කැමතිනේ. අවදානෙන් අහන්න නැතුව අපිට එක එක විදිහට අහගන්න කියනවා. එතකොට අන්නේ විදිහටයි ඒක තියෙන්නේ. එතකොට එහෙනම් බලන්න මේ මොනව හෝ දැන ගැනීමකට කුමන හෝ අර්ථයක් තිබ්බනම් එතන නෑ මොකද්ද? බ්‍රහ්මචර්ය වාසෝ නිවන් මගක් නෑ. නිවන් මගක් නෑ. මොන වගේද? දැනගැනීමේ මොකක් හරි දැනගත්තා නම් ඒක හරිනම්
මොනවා හරි දැන් අපට හිතෙන්නේ දැනගන්න එක පටිසමුපාද පංච උපාස්කන්ධ ධාතු ආයතන වෙන්න බැරි වෙන්න ඕන කියලා. නෑ නෑ ඒක දැන ගැනීමන්නේ. එහෙම හරි කියලා දැන ගැනීමන්නේ. සවක්කාතාදී ඊතරන ප්‍රතිපදාවක් නෙමෙයි දැන ගැනීම. එතකොට ඊතරන් නිවන් මඟක් නෑ කියනවා. නිවන් මඟ වාසයක් නෑ කියන එහෙම දෙයක් තියෙනවනේ. ඒක හිතලා හරියන්නේ නෑ. හිතනවා ආයේ වැරදි කියලා. ඒ හිතපු එක ඒ දැනගත්තේ කාය හරි. ඒත් නිවන් මඟක් නෑ කියනවා. එහෙනම් අර ඊතරන ප්‍රතිපදාව විශ්මතු වෙන්නේ. ඉතින් මේ ගෝමේ පිණ්ඩෝපම සූත්‍රයේ හරිම ලස්සන අර්ථ විග්‍රහයක් තියෙනවා. මේක හා සම්බන්ධම ඉතුරු දේශනා තුනත්. ඉතින් ඒ තුනත් ඒත් එක්කම බලමු. ඒ තුනත් ඒක හා සම්බන්ධමයි තියෙන්නේ. ඒ විදිහටමයි නකසිකෝපම සූත්‍රයේ තියෙන්නේ. සවැත් නුවර නිදානි භික්ෂුවක් ඇවිදලා භාග්‍යවතුන් වහන්සේට ඇවිල්ලා වන්දනා කරලා අහනවා අතිනකෝ බන්තේ කිංචි රූපං රූපං නිච්ඡං දුවං සසතං අයිපරණම දම සසත සමන් තතේ සසතිති ස්වාමීනි මොන හරි රූපයක් තියෙනවද මේ රූපයක් නිතර රූපණයක් නිත්‍ය සැප වෙනස් වෙන්නේ නැති වේදනාවක් විඳීම හඳුන ගැනීම දැන ගැනීම සකස් වීමක් එහෙම තියෙනවද මේ නිත්‍ය සාස්වත වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ භික්ෂුව බුදුරණවහන්සේ කියන්න තිබ්බනේ දැන් අද අපි නම් අපට පේන්නේ අයියෝ මෝඩකම එහෙමව නෑනේ බුදුරණවහන්සේ කියන්න තිබ්බනේ මෝග පුරුෂය ඔහොම එකක් නෑ ධර්ම ඉගෙනගෙන නැද්ද මෝග පුරුෂය එහෙම කියන්න තිබ්බනේ නෑ නෑ බුදුරණවහන්සේ මේ අවංක භික්ෂුවන්නේ අවංකයි මේ මිනිස්සු හරිම අවංකයි තමන් මොන හරි තේරුම් ගන්න දැනගත්තට පස්සේ අත්බා පටලාභයේදී ඒක හරි නිතින් ඒ නිසා ඒක හරි කියලා හරි හම්බෙන්නේ ඒක ඇත්තද මේ අවංකත භාවයක් තියෙන්නේ. ඒක නිසා බුදුරණවහන්සේ දොස් කියන්නේ නෑ මහණෙනි එහෙම එකක් නෑ. රූප වේදනා රූපය හඳුන ගැනීම දැන ගැනීම විදීම සකස් වීම මේ කිසිම විදියකින් නිත්‍ය සාසත වෙනස් වෙන නැති එහෙම එකක් නෑ මහණ. අතකෝ භගව පරිත්තන් නකසිකායන් පංචුං ආරෝපෙත්වා තම්බික්කුං ආමන්ති. එතද වචන. ඒ ළඟ තිබුණ බුදුරණවහන්සේ පොළවෙන් පස් විදක් නියසිලට අරගෙන භික්ෂුව අවතනු. එත්තකම්පිකෝ භික්ඛු රූපං නත්ති නිච්චෝ දුව සසතෝ විපරණාම ධම්මෝ. සත්‍සි සමන් තතේව තස්සති. මහණ මිතකින් මිතරංවත් විනාශ නොවෙන නිත්‍ය ස්ථිර රූපයක් නැහැ. රූපණයක් නැහැ. විදීමක් නැහැ. යම් කිසි විදියකින් එත්තකම්පිකේ බික්කු රූපං අබවිස නිච්ඡං දුවං සසතං යම් කිසි විදියකින් රූපයක එහෙම රූපයක් තියෙනවා නම් නයිදම් බ්‍රහ්මචර්ය වාසෝ බ්‍රහ්මචර්ය වාසයක් නිවන් මගක් නැහැ කියනවා. මොකද නැත්නම් නිවන් මගක් නැහැ. දැන් අපිට හිතෙන්නේ අර නිකන් බ්‍රහ්මචාරී කතන්දරයක් නෑ. බ්‍රහ්මචර්ය කියන්නේ නිවන් මඟටමයි. එතනින් අනික කටේට බ්‍රහ්මචාරී වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි මොකක් හරි ගන්න අවස්ථාවත් එක්ක තියෙන ව්‍යංජනීය බලන්නේ නැහැනේ පරියාය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මචර්ය වාසෝ කියන්නේ නිවන් මඟට. ශික්ෂා පද විග්‍රහ කරද්දී බ්‍රහ්මචර්ය කියනවා අර මෛතුන් නෙමෙයි. අර්ථ දෙක. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ රූපේ කිසිදු විදිහකට නිට්ටය වූ ස්වභාවයක් රූපයක් එහෙම එකක් නැහැ. යම් කිසි හේකින් මේ වේදනාව විදීම මේ විදීමේ ඔය පස් පිටක් කරන් ඒ තරම්වත් හරයක් නැහැ. හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කිසි දෙයක ඉබඳු තරම්වත් හරයක් නෑ මහණෙනි. එහෙම කිසිම හරයක් නෑ. යම් කිසි විදියකින් එහෙම තිබුණොත් එහෙම හරයක් ලැබුණොත් මේ බ්‍රහ්මචර්ය වාසයක් දෙන්නේ නිවන් මගක් දෙන්නේ ඒ නිසා මහණෙනි මහණ ඒ රූප වේදනා
රූපයේ විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම කියලා මේ මොකක් හරි. දැන් මෙතන බලන්න අතන අත්බව පටලාභයෙන් ප්‍රකට කරලා පෙන්නුවා. මෙතන මේ භික්ෂුවට අදාළව ඒ පංචපාස්කන්ධයෙන් වශයෙන් ඒකම පෙන්නුවා. සංස්කාර. අතන අත්බව පටලාභයක පෙන්නුවා. එතකොට ඒ භික්ෂුවට අදාළ කෝණිය පෙන්නුවා. බලන්න ඒ කිනාගේ නුවණත් එක්ක. ඊළඟට එතනදී අර වෙන කරුණුත් පෙන්ලා පැහැදිලි කරලා පෙන්නුවා. අර උදාහරණත් පෙන්නලා මේම ඇති සංස්කාර කර. ඒ කියන්නේ මේ භික්ෂුවට නම් කොහොම නම් දියුණුවක් ඒ කරුණුත් එක්ක යොමු වෙන්නේ නැද්ද? එයාගේ චින්තනයත් එක්ක. දැන් මෙතන මේ කරුණු ටිකට විතරක් බුදුරණවහන්සේ වෙන් වශයෙන් ওই ටික පැහැදිලි කරනවා. පංචපාස්කන්ධ එක්කම අරගෙන මේ විදිහට යම් කිසි දියකින් තියෙනවනම් වෙනස් වෙන්නේ නැති දැන ගැනීමක් ඒ අර පස්පිඩ තරම් හරි අර්ථයක් ඔහුට නිවන් මඟක් නැහැ කියනවා. නිවන් මඟක් නැහැ. දැන ගැනීම එහෙම එකක් තියෙනවනේ. නමුත් මහණෙනි එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි නිවන් මඟක් දෙන්නේ. මොකද්ද මහණෙනි? දැන් අපිට දෙනවා නිවන් මඟ පැනෙවුවා. නිවන් මඟ පනවන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා. ලෝකයේ තියෙන සිද්ධාන්තය අපට හිතෙන්නේ නැනේ කොච්චර ඇහුවත් මේ අපට ඇහෙන ධර්මයේ එක තමා තුල මේ තමන්ට යොමු කරලා පමණක් අහන්න ඕන දෙයක් කියලා. අපි හැම වෙලෙම හිතන්නේ මේ ධර්මයට එන්න අර අහන්න යොමු කරන පැත්තට අපි යන්නේ නැහැ. අපි එතින්ද ඇවිදින්න ධර්මයට වඩා යන්නේ ආයේ බාහිර කියන කාරණාවක් ඔස්සේ. තියෙන සිද්ධාන්තයක් කියනවා කියන එක ඔස්සේ. ආයේ ධර්මයට නැති නිසා ඒක වෙන්නේ. ධර්මයට යනවා නම් ඒක වෙදෙන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ නිවන් මඟ නැති ස්ථීර වූ තියෙනවා නිවන් මඟ කියන එකක් දැන් ඒක පැනවෙන්නේ නැහැ හිමු වුණා නම් ඒ සිද්ධාන්තය. ඒ කියන්නේ වෙන කවුරු හරි නිවෙනවා. එහෙම එකක් තියෙනවා. අර ෆැක්ටරි එක භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ෆැක්ටරිය තියෙනවා. ඒකට අමුද්‍රව්‍ය දැම්ම දවස නිෂ්පාදනය වෙනවා. එහෙම ෆැක්ටරිය තියෙනවා. ඔන්න ඔය වගේ නිකන් අර නිවන් මඟ කියලා එකක් තියෙනවා. ඒකට කවුරු හරි ඇතුළු වුණොත් යනවා. ඒ වගේ තියරිය සිද්ධාන්තයක් තමයි අපි හිතන්නේ. ප්‍රතිපදාවකින් ධර්මයට යොමු වෙලා බලන්නේ නැහැ. එතකොට මේ කියන්නේ බ්‍රහ්මචර්ය වාසයක් පැනවෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ දැකින කෝණේ එක. එතකොට නිවන් මාර්ගයක් පැනවෙන්නේ නැහැ. තංකිම්මඤ්ඤසි බික්ඛු රූපං නිච්ඡං වා අනිච්ඡං වා. ඔන්න දැන් ඒ භික්ෂුවකින් මුල ඉඳලා අහන ටිකක් තියෙනවා. අර භික්ෂුවකින් අර සංස්කාරය පිළිබඳවම අර හේතු ගන්නලා එහෙම ඇති කලකිරෙන්න කියලා පැහැදිලි කරා. ඒ සංස්කාර ඒ විදිහට දැකීම ඇති කලකිරෙන්න. එහෙම ඇති නිදහස් වෙන්න. ඒක අර අතීත සංඛාර නිරුද්ධ බව ප්‍රකට කරලා ඒක තුලින් අන්න පැහැදිලි කරලා පෙන්නුව පච්චුප්පන්නේ ඒ කලකිරීමට ඇති වෙන්න. දැන් මෙතනදී පැහැදිලි කරනවා මහණෙනි රූපය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. අර සාමාන්‍ය ප්‍රශ්න කිරීමක් එක්ක තියෙන්නේ. දැන් අපි ගත්තොත් නන්දක භික්ෂුව ප්‍රශ්න කරන පරියාය. යමක් අනිත්‍ය නම් දුකද සැපද දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් තමා කියලා ඉන්න සුදුසු නෑනේ ස්වාමීනි. වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණ පංචපාස්කන්ධ ගැනම ওই විදිහට අහනවා. ওই විදිහට යම් කිසි කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් ඉක්මුණා නම් තස්මාති බික්ඛු ඊළඟට තාබුත් වශයෙන් අර අතීතනාගත ආදී ඒ ස්කන්ධ ටික 11 ආකාරයෙන්ම දැකලා නිකලස් වෙනවා කියලා ඔන්න බුදුරන් වහන්සේ අරහත්ත්වයට දක්වාම පැහැදිලි කරලා පෙන්නනවා. අරහත්ත්වයට දක්වාම පෙන්නනවා. දැන් එතකොට ඒ පරියාය කුළු ගන්නවා අර නිවන් මාර්ගනේ දැන් මේ පෙන්නේ. ඒ කියන්නේ අනිත්‍යයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අනිත්‍යයි කියන එක තමයි සම්පූර්ණයෙන් පෙන්වුවේ. ඒ දැන ගැනීම අනිත්‍ය කියන්නේ එතකොට පිහිටන් නැති බව අන්න අතීත අනාගත වර්තමාන.
ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ ගොරෝසු සියුම්. දැන් අපිට ප්‍රනීත දැන ගැනීම. මොකද්ද ප්‍රනීත දැන ගැනීම? මෙන්න ධාතු වල ඇත්ත ප්‍රනීතයිනේ දැන ගැනීම. මෙන්න පටිච්චසමුප්පාදේ ක්‍රියාකාරීත්වය ප්‍රනීතයිනේ දැන ගැනීම. මෙන්න එහෙමයි සංස්කාර කියන්නේ. ප්‍රනීතයිනේ දැන ගැනීම. මෙන්න මේ විදිහටයි නිවන් මඟ කියන්නේ. ප්‍රනීතයිනේ දැන ගැනීම. ප්‍රනීත නැද්ද? ප්‍රනීතයි. අපි එව්වා නිට්ටය නෑ. එව්වා නිට්ටයයි. ඒව කොහේ අනිත්‍ය වෙන්නේද? ඒ ප්‍රනීත දැන ගැනීම. එතකොට අර කියපු 11 ආකාරي පිහිටලා කොහොමද දැස්සෙනවද? දැස්සෙනවද? නේ නිවන් මඟ හම්බෙනවද? නෑ හම්බෙන්නේ නෑ. ඇයි නිට්ටයයි නෙව්වා. කොහේ හම්බෙන්නද නිවන් මඟ? අන්න බුදුරණවහන්සේ පිළින මෙන්න මේ විදිහට නිවීම දක්වායි වැඩපිළිවෙල. එතකොට ඒකෙත් අර භික්ෂුවේ අහපු ප්‍රශ්න එක්කම බුදුරණවහන්සේ වෙල දුන්න උත්තර. තව භික්ෂුවක් තියෙනවා ඊළඟ එකත් සුද්ධික සූත්‍රේ. ඒකෙත් තියෙන්නේ වගේමයි භික්ෂුවක් ඇවිදින්න අහනවා. එකත් පස්සක වාඩි වෙච්ච භික්ෂුව අහනවා අත්තිනුකෝ බන්තේ මහා ස්වාමීනි මේ රූපය නිට්ටය සාස්වතයි පරිණාම ස්වභාවයෙන් යුක්ත රූපයක් එහෙම තියෙනවද අහනවා. විදීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, සකස් වීමක් එහෙම තියෙනවද අහනවා. වෙනස් නොවන නිට්ටය වූ හම්බ වෙන ලැබෙන නක්නතිකෝ වික්කු නෑ භික්ෂුව එහෙම එකක් නෑ. නිට්ටය වූ වෙනස් නොවන වූ එහෙම රූපයක් නෑ. වේදනා විදීමක්, හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, සකස් වීමක් කියන එහෙම එකක් නෑ. ස්ථිර වශයෙන් හරියටම නිවැරදිව වූ දෙයක් එහෙම නෑ. එතකොට මේ සූත්‍රයේ ඒ ටික විතරයි. එතකොට මේ කතා කරපු සූත්‍ර තුනම එකම ප්‍රශ්න අහපු සූත්‍ර තුන. ගෝමපිණ්ඩූපම සූත්‍රයේ තව වැඩිපුර කරුණු ටිකක් තිබ්බා. උදාහරණ වෙනම අරගෙන නකසික සූත්‍රය වෙනම එකක් තිබ්බා. සුද්ධික සූත්‍රයේ මූලික කරුණු ටික තිබුණා. එතකොට එහෙනම් මේ සෑම එකදීම ඉස්මතු වෙලා එනවා මේ ලස්සන කරුණු පරියායක්. අපි මේවා ওই විදිහට බැලුවේ නැත්නම් අපි අර අපේ තියෙන අපි බුදුරණවහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ නැහැ කියලා හිතාගෙන ඉන්න නිසා අපි අපේ තියෙන කරුණු අපි දන්න ටිකක් උත් දාලා මේක අහන්න යනකොට ඉතින් අපිට එක එකව තේරෙනවා රජසප සම්පත්තිදපු කරුණු සම්බන්ධයෙන් අතීතයේ කරුණු ඒ බුදුරණවහන්සේ අවබෝධ කරගත්තේ නැති විදිහට අපිට කතන්දරයක් කියලා දුන්නනේ. ඉතින් ඒ නිසා අපිත් ඒ කතන්දරයට අපේ රසය දාගෙන අපි බලනවා. ඒ කොනින් අපිට තියෙන්නේ ඒකනේ අපි මේ විදිහට දාගන්නේ. අපි බලන්නේ නැහැනේ බුදුරණවහන්සේ මේ පෙන්ලා දෙන්නේ ඊතරන ප්‍රතිපදාවක් පෙන්වන විග්‍රහයක් කියලා. එහිම බලන්න ඕන කමක් නැහැ අපිට. අපි දන්න කතන්දරයක් කියන්නේ මේ උපමාව පෙන්වන කාරණාව පෙන්වන්නේ මොකකටද කියලා බලන්නේ නේ අර කතන්දරේ. ඒ රසය විදිනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ කතා කියලා දෙන කෙනෙක්. කතන්දර අපි නිකන් අර සතුටු කරවන්නේ හිත ඇදවලා ගන්න. අන්නේ කෙනෙක්. ඒ දෙහෙතමයි හිතන්නේ. ඒ හැරෙන්න වෙන බලන කෝණයක් නෑ. අපිට එච්චරට ඒක ඒ බලන කෝණේ ලස්සනයිනේ. සුන්දරයිනේ බලන කෝණේ අපි බුදුරණවහන්සේ පෙන්නපු දෙයට වඩා. අන්න ඒ විදිහටයි ධර්මයේ ඉගෙන ගන්න යමු වෙන්නේ. හරිම පුදුමයි. ඒ තමන්ගේ කෝණේ 100ට ලක්ෂයක් අතහරින්න දක්ෂ නෑ. දූවිල්ලක් තරම් හරි තමන්ගේ කෝණේ තියාගෙන ධර්මයේ ඇහුවොත් ඉගෙන ගත්තොත් ලෝකෝත්තර ප්‍රතිපදාවට යන්න බැර කන්නිමාගෙන අහන්නේ නේ. තමන් දන්න ටිකක් නේකට දාගත්තේ. තමන් ගලපන්න ගන්න. මේකේ කියන අර්ථය මොකද්ද කියන එක යන්නේ නේ. තමන් දන්න ටික ගල. ඒ කියන්නේ අහන ක්‍රමේ වැරදුනා. අපි ආයෙ තරක කරනව නෑ නේ. එහෙම නෙමෙයි. මෙහිමනේ ඔක තියෙන්නේ. මෙහිම. දැන් මේ කා එකක් එක්කද? තමන් දන්න ක්‍රමෙත් එක්කනේ තරක කරන්නේ. බුදුරණවහන්සේ කියපු ටිකත් එක්ක නෙමෙයි. තමන්ගේ පැත්තෙන් ගලපලා. නමුත් ඒක එච්චරට ඇත්තනේ. මොකද්ද ඇත්ත? තමන් අවබෝධ කරගත්තද? තමන් සම්බුදුයිද? එච්චර ඇත්ත වෙන්නේ එක නෑනේ. ආයතර කරනවා. නෑ මෙහිමනේ. ඒක ඇයි ඇත්ත තමයි ඒක. ලස්සනට ගැලවෙනවා. ඒකෙන් පෙන්නන්නේ සද්ධාරුචි අනුසව ආකාර පරිත්තක දිටි නිච්ඡානක්කන්ත. දිටි නිච්ඡානක්කන්ත ඇත්තනේ. සම්පූර්ණයෙන් ඇත්ත. සත්‍ය ගවේෂී නේ. සත්‍ය රකින්නේ කවදාවත් අවබෝධ කරන්නේ නෑ. තමන්ගේ පැත්තනේ.
තමන්ට තීරච්ච එකත් එක්ක. නමුත් ඇත්ත. ඒ කෝණේ තියෙන තාක්කල් මොකකට යන්නේ නැද්ද? ශ්‍රද්ධාවට යන්නේ නැහැ. බුදුරණවහන්සේගේ ධර්මයට යමු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක බලන්න ඕනේ, හොඳට හිතන්නට ඕනේ. මේ කතන්දර ඉගෙන ගත්තේ නෑ. කතන්දර නෙමෙයි ඉගෙන ගත්තේ. දැන් සමහරවිට කතන්දරයක් ඉගෙන ගත්ත වෙන්නත් පුළුවන් අර අජසප විඳපු ටික ඒ කරුණු ටික ඉගෙන ගන්නකොට. ඒක නිසා හොඳට හිතන්නේ කරුණු තමන්ගේ කෝණිය අයින් කරලා ඒක බලන්න ඕනේ. එහෙමනොත් තමයි මේ ධර්ම පරියාය ඉස්මතු වෙන්නේ. හොඳයි දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ අර ගෝම පින්ඩික සූත්‍රයේ කියන්නේ රූපණය විදීම හඳුනා ගැනීම මේ කරුණු වලට යමක් දැනට මේ වර්තමානයේ තමාට යමක් ලැබෙනවා නම් දැනගන්නවා නම් එතන එයාට නිවන් මඟ නැහැ කියන කරුණ යම් තාක් දුරට පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතනදී අර අතීත කාරණාවක් අරගෙන ඒ විස්තර කරපු ඒ સિદ્ધාන්තයේදී වෙනසක් තියෙනවා කියලා කිව්වා. ඒ කරුණ පොඩ්ඩක් පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ. කරුණාවෙන් පැහැදිලි කළ දෙන්න. ත්වන් සරණයි. ත්වන් සරණයි. උපමාව දෙවිදියකට නෙදුන්නේ. අතන පෙන්වුවේ උපමාව ගොම පිටක් අරගෙන පෙන්වුවේ ඒ ලැබීම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ලැබීමේ තියෙන කිසිදු විදිහකින් ඒ ලැබීම කියන කාරණාවක හරයක් නෑ කියන එක. අත්භාව පටිලාභය. දැන් අපි ගමුකෝ ඒකම රජසප සම්පත් විදීමක් කියන කාරණාවක් සකස් වීමක් නේ. ඒකට කියනවා සකස් වීමක් කියලා. සමස්තයක් වශයෙන් ගත්තම සකස් වීම. රජසප සම්පත්තේ විදීම දේ සකස් වීම. අන්නේ සකස් වීම ගොම පිට වගේ. ඒක සකස් වීමක්. ඒ සකස් වීමක නිර්වචනයක්. සකස් වීමක පැහැදිලි කිරීම. ඒ සකස් වීමේ පැහැදිලි කිරීම දැන් අපට අපි ඒක වටිනාකමක් දීලා අපි ඒකට යන්නේ. ඒ සකස් වීමක් කියන කාරණාව නොලැබපු නිසානේ. ඒ වටිනාකම ඒ කියන්නේ වටිනාකමක් දෙනව නැත්te නෑ. නමුත් ඒ සකස් වීම කියන නිර්වචනය වටිනාකමක් දෙනවනේ. ඒක කෙනෙක් වුණා. වටිනාකම දෙන නිසා නේ ඒක කරන්නේ. ඒ වුණාට ඒක නිත්‍ය කියලා ගන්න සංඥාව නෑනේ. එතකොට ඒ ගැනීමේ තියෙන හරසුන් බව තමයි ගොම පිට පෙන්වන්නේ. එහෙම එකක් එදෙන්නේ නැහැ. අර සකස් වීම කියන කාරණාවක් ඉස්මතු වීම තමයි අර අජසප සම්පත් ඉදපු ආකාරය පැහැදිලි වෙනවා. උපමාව දෙවිදිහක් තියෙනවා. සකස් වීමේ නිර්වචනය. දැන් ඒක ගැන යහන්නේ පළවෙනියෙම. සකස් වීම අත්භාව පටිලාභයක් තියෙනවද හරි කියලා යහන්නේ. නිත්‍ය නෑ. එහෙම එකක් නෑ. ගොම පිට තරංගවත් එහෙම එකක් නෑ. ඊළඟට කියනවා අත්භාව පටිලාභයක් ලැබුණු විදිහක්. දැන් අපට අර පංචපාස්කන්ධය දැනගන්නවා එක විදිහට අරවල් දැනගන්නවා අර ලැබුණු විදි තියෙන්නේ. ඒ දැන ගැනීම ලැබුණු විදි. අන්නේ වගේ ලැබුණු විදිහක්. ඒක තමයි ඊළඟේ උදාහරණයෙන් පැහැදිලි වෙන්නේ. ඒ කලකිරෙන්නේ. එයත් එහෙමයි. ඒ ලැබුණු විදිහත් එහෙමයි. ආයෙත් අනික ගැන කවර කතාවද? හිතාගන්න දෙයක් නැහැ අනිත් ඒවා ගැන. එච්චර 84000ක් මාලිගා 84000ක් කන්‍යාව 84000ක් රත්තරන් ඇඳන් 84000ක් සූප ව්‍යංජන જાති හිතන්න බැරි සැපක් නේ. හිතන්න බැරි සැපක්. විඳින එකක් නෙමෙයි හිතන්න බැරි සැපක්. එතකොට හිතන්න බැරි සැපක් පිළිබඳවත් සකස් වීමක් නම් ඒ හිතන්න බැරි වූ ඒ කාරණාවත් එහෙමම නම් ඒක පිළිබඳව එච්චරටම භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරා. ඒක සංස්කාරයේ ස්වභාවය ඉස්මතු කරන්න වෙන්නප එක. අතන හරය නැති බව ඉස්මතු කරන්න වෙන්නප එක. කෝණ දෙකක් එක්ක. කෝණ දෙකක් එක්ක කරුණු දෙකක් එක්ක නෙමේ කෝණ දෙක. අපි දැන් හැම එකම මානේ කරුණුත් එක්කනේ. කෝණත් එක්ක. කරුණු වෙන්නේ පැහැදිලි කරන දේත් එක්ක. කරුණු වෙන වශයෙන් බලන්න ඕනත් කරුණුනේ.
එතකොටනේ ඒකේ අර්ථය විමසන්න පුළුවන්. ඊළඟට තමයි කෝණය වෙනස් වෙන විදිහකට ඒ අර්ථය ඉස්මතුලා තියෙන්නේ. ඒකෙන් තමයි ධර්මයේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවලදී මට ඒ වචනය හරියටම පැහැදිලිව ඇහුණාද කියන එකත් විශ්වාසමදි අකිංචනං කියලා පදයක් භාවිතා වුණා. ඒ වචනය නිවැරදි හරිය අර්ථය කොහොමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව් අකිංචන කියලා තියෙනවා. ඇත්තටම සොත්තුනිපාද ගොඩක් ගාතාවට. අකිංචන කියන්නේ කිසිවක් නැහැ කියන එක. කිසිවක් නැහැ කියන කාරණාව කොන දෙකක් තියෙනවා. එකක් තමයි ඇති බවෙන් නැති එක, නැති බව ලැබීම. අනිත් එක තමයි සාක්ෂාත් වීම. එතකොට එතන සුත්තනිපාත ගොඩක් කාරණාවල අකිංචන කියනවා. අත් කියන කාරණාවත් එක්ක ඒ සාක්ෂාත් වීම පිළිබඳව. ලෝකයේ අකිංචඤ්ඤායතන සමාධිය තියෙන්නේ නැති බව ලැබීමත් එක්ක. ඒක පුතඥන ලෝකයට. අරක නිවීමත් එක්ක. අකිංචන තමයි. අකිංචනං අනාදාන ඔය විදිහට සුත්තනිපාත ලස්සන ගාථා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතන මේ අන්තිම සූත්‍රයේ අර ඒ භික්ෂුන් අතර කියන විදිහේ ඒ ප්‍රශ්නේ ගොඩනගෙන්නෙම ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිසිඳ දැකපො නැති කෙනෙකුටද කියන ප්‍රශ්නය ඇතුණ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන් ඒක කෝණයක් නැති කෙනෙක් තියෙන කෙනෙකුට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්ද වගේ එකක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ගමන්. එතකොට දැන් එහෙමනම් ඒ කියන්නේ එයාට සේකෝනේ නැත්තම් එයා නිත්‍ය විදිහට ගන්නවා නම් එතකොට අන්තිම සූත්‍ර බුදුරජාණන් වහන්සේ කෙලිම සංඛාර ගතිය ඉස්මතු කරන්නේත් නැතුව කෙලිම නැත කියලානේ කියන්නේ. කියන්නේ ඇති බවින් නැති බවට යනවා වගේ දෙයක්. වංශය අර ඉස්සල කිව්වා වගේ අකිංචන නැති කියලාමනේ කියන්නේ ස්වාමීන් වහන්සේට මේ. එතකොට එතනදී එයාගේ යොමු වීම කොහොමද කියලා ඇත්ත දකින්න අරමනම් ඒ කියන්නේ එයා තියනවා කියන්නේ නිත්‍ය සංඥාව නම් මුලින් හිටියේ. ඒකට දැන් මෙතන ඉස්මතු වෙන්නේ නැහැ කියන එක විතරනේ. ඒ අන්තිම සූත්‍රය සවන්නට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්. ඔව් විස්තරවත් සර්. තෙරුවන් සරණයි. ඇත්තට මේ සේක කෝණ නැති බවත් එක්ක සේක කෝණයක් තියෙනවා ඉතින් සංඥාව අනිත්‍යයිනේ. කිසිම විදියකින් නැහැනේ. නිත්‍ය සංඥාවක් ඉදිලා නැහැනේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න තුනම අහන සූත්‍ර තුනේම සේක කෝණයක් ඉදිච්ච වික්ෂුන් එක අහන එකක් නෙමෙයි. ඊළඟට තමයි බුදුරණන් වහන්සේ යම් කිසි දහම් පරයයක් දේශනා කරන්නේ කොන කිහිපයක් බලනවා. ඔන්න බලන්න. බුදුරණන් වහන්සේ අනර්ථ විදිහට යමක් වචනයක් පිට කරන්නේ නැහැ එළියට. අර්ථවත් විදිහට. යම් කිසි කෙනෙක් ඉන්නවා පොඩි කාරණාවක් කිව්වත් අහන ප්‍රශ්නේ එක්ක හොඳට අවබෝධ කරන. එතකොට එයාට ඒ ටික කිව්වම ඇති. තව කෙනෙක් ඉන්නවා ඒ කාරණාව කියලා තව ටිකක් විස්තර කරලා දෙනකොට ඒක අවබෝධ කරනවා. එහෙනම් එයාට ඒක කිව්වත් ඇති. තව කෙනෙක් ඉන්නවා අහන ප්‍රශ්න නිසා උත්තරයක් දෙනවා. එයා විස්තර කරත් ඒක ඇහුවත් ඒක අහපු ප්‍රශ්නය නිසා උත්තර දෙනවා. හැබැයි විස්තර කරත් එයා අවබෝධ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අහපු ප්‍රශ්න විතරක් උත්තර දෙනවා. එතකොට ක්‍රම තුනක්. පළවෙනි එක තමයි යම් කිසි කෙනෙක් ඉන්නවා කෙටියෙන් කාරණාවක් අහලා ඒක විස්තර කර ඒකට උත්තරය දුන්නාට පස්සේ ඒකෙන්ම අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා ප්‍රශ්නයක් අහලා කෙටියෙන් විස්තර කරා කෙටියෙන් දුන්නට වඩා තව ඒක විස්තර කරලා යම් කිසි පරියායකින් දෙනකොට අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා ඒ කෙටියෙන් ප්‍රශ්නයක් අහනවනේ ඉතින් අහන ප්‍රශ්න උත්තරයක් දෙනවා ඒක විස්තර කරලා දුන්නොත් අවබෝධ කරන්නේ නැහැ. එතකොට එහෙනම් කරුණු දෙකකදී බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් එක්ක එක්කෝ එයාට කෙටියෙන් කාරණාව ඇති අවබෝධය කරා යන්නේ. එහෙම නැත්නම් එයාට තව විස්තර කරා කියලාවත් අවබෝධය කරා යන්නේ නැහැ. අහ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. එච්චරයි. විස්තර කරන්න ගියා කියලා අවබෝධ කරන්නේ නැහනේ. ඒක බුදුරණන් වහන්සේට පේන කෝණයක්නේ. ඒකනේ දැන් අර නකසික්කොක්ම සූත්‍ර එක විදියක් කියන්නේ ඒකම ඉස්මතු කරලා පෙන්නන්නේ. දැන් අතනදී ගොඩක් විස්තර කරලා පෙන්නනවා. ගෝමේ පින්දුප සූත්‍රය. සමහර ලාවට අවබෝධ කරා වෙන්නත් පුළුවන් ඒ කරුණෙන්. සමහර ලාවට නොවුන්නත් පුළුවන්.
ඒක නිසා අර බුදුරජාණන් වහන්සේ ඇත්තටම යම් කිසි කාරණාවක් පැහැදිලි කරන දැන් අහන ප්‍රශ්නයත් එක්ක උත්තර දෙනවා. දැන් බලන්නකො සමහර සූත්‍ර දේශනා දැන් අර මොකද්ද මම හිතන්නේ වාසිතරෝම සූත්‍ර වෙන්නට ඕනේ. කොහොම දැක්කොත් ආශ්‍රෝෂය වෙන්නේ කියලා අර භික්ෂුවකට හිතේ විතරක එනවා. නැත්නම් අර පාර්ලික සූත්‍ර. එතකොට බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන්ට එක්ක තමයි කරුණු පැහැදිලි කරන්නේ. නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවට පස්සේ පැහැදිලි කරනවා. එතකොට එයා අරය අවබෝධයක් කරා යන්නේ නැත්නම් තවත් අය අවබෝධය කරා යනවනම් පැහැදිලි කරනවා. එතකොට අරයා ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට උත්තරයක් දෙනවා. ඔය එක ක්‍රමවලට බුදුරන් වහන්සේ කිසිදු විදියකින් අපි වගේ අර්ථ සුමුන් විදියට කතා කරන්නේ නැහැ වචනේ. අර්ථ සුමුන් විදියට වචනයක් කතා කරන්නේ නැහැ. සමහර අය ඉතින් ඉන්නවා රහත් වෙනවා කෙලින්ම ආයි පොඩි කාරණා. ඒ නිසා අපට ඒක ඒකාන්තයෙන් කියන්න බෑ. මේ දෙකෙන් එකක් තමයි. එක්ක අවබෝධ කරා නැත්නම් එතනින් එහා කිව්වට ඒ ආ ප්‍රශ්නෙක උත්තරයක් දුන්න එච්චරයි. ඔය අතන අර විස්තර වශයෙන් ඒ කරුණු එහෙම පැහැදිලි කරලා පෙන්නනවා. මේ ඔක්කොම ප්‍රශ්නෙන්නේ ශේක නොවීමත් එක්ක. තෙරුවන් සරණයි. බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අත්ලාභ ප්‍රතිලාභය කියන එක හොඳින් විස්තර කරමින් ගැන ඔබ වහන්සේට බොහෝම පිං. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ ඇසීමෙන් අත්ලාභ ප්‍රතිලාභ ඇතිවීම තුලින් අවසානයේ අපි කොහොමද මාර්ගසිතක් දක්වා පඤ්ඤාව දියුණු කරගන්නේ අත්ලාභ ප්‍රතිලාභය හැම වෙලෙම යෝනිසෝ මනසිකාරයකට පටහැනි වෙනවා නම් තෙරුවන් සරණයි. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව යෙදෙන තැනදී අත්භව ප්‍රතිලාභය කියන එකේ ඉක්මවීම ඒ කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණය බුදුරණවහන්සේ පෙන්වන්නේ. ඒ චින්තනයට කියන මාර්ගය කියලා. ඒකට කියනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය. දැන් ඒ පරියාය ලෝකයේ තුල වූ විග්‍රහයකින් පැහැදිලි කරගන්න බැරි එක. ඒකට තමයි බුද්ධ කෘත්‍ය කියන්නේ. බුද්ධ කෘත්‍ය වෙන කෙනෙකුට ඉස්මතු කරලා දෙන්න බැරි එකක්. ඒක දැන් අස්පසේ බුදුරජාන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරනවා තනියම රහත් වෙනවා නිවෙනවා. නමුත් විස්තර කළ දෙන්න බෑනේ. රහතන් වහන්සේ නමක් විස්තර කළ දෙන්නේ බුදුරන් වහන්සේ පැහැදිලි කරපු නිසානේ. ඒක තමයි බුදුරන් වහන්සේගේ අසාමාන්‍ය ගතිය. ඒක මේ ලෝකේ කාටවත් කියලා දෙන්න බෑ. ඒක බුද්ධ කෘත්‍යයට අදාළයි. ඒ කියන්නේ ලෝකයෙන් ඊතරවන පරයායක් මේ හම්බ වෙන කාරණාව වැරදි කියලා පෙන්වන්න ඕන චින්තනයක් ඉස්මතු වීම සඳහා පැහැදිලි කිරීමක් කරන ගතිය බුද්ධ කෘත්‍යය. දැන් අපට පේන අර වචන ටිකකින් විතරයිනේ මේ ලෝකේ ඒ කරුණු ටික. ඒතර වචන ටිකකින් පේනන්නේ ලෝකේ ව්‍යවහාරයක් පේන. හැබැයි ලෝකේ ව්‍යවහාරයේ කරුණු දුන්නට ඒකේ අර්ථයක් හොයන්න දෙනවනේ. ඒ අර්ථයේ ඉස්මතු වීමට දෙන හැකියාව තියෙන බුද්ධ කෘත්‍යයත් එක්ක. ඒකයි ධර්මයේ බුදුරජාණන් වහන්සේගෙන් අපට කිසිසේත් අයිති නැති වෙන්නේ. එතකොට එතන තමයි යෝනිසෝ මනසිකාරයක් ඉපදෙන්නේ. අත්භව ප්‍රතිලාභය කියන කාරණාවක් වැරදි බව හම්බෙන විදිහට. ඒක අසාමාන්‍ය හැකියාව. ඒ කියන්නේ මනින්න බෑ කියන්නේ මේ බුදුරන් වහන්සේගේ හැකියාව මේක මේ විදිහට උපදින්න කොහොමද දෙන්නේ කියලා. මනින්න බෑ. අනන්තයි කියන එකේ සැබෑ වචනේ අර්ථය බුද්ධ ගුණ අනන්තයි කියන එකේ අර්ථය හම්බුන්නේ නැහැ කියන එකනේ. මනලා සීමා කරන්න බෑ කියන එකනේ. කොහොමනම් මේක මෙහෙම කිව්වද කොහොමනම් මේක මෙහෙම හම්බෙන විදිහට දෙනවද? හම්බ වෙන්නත් ලෝකේ කෙනෙකුට නෙමෙයිනේ. ලෝකේ කෙනෙකුට විග්‍රහයක් නම් ඔන්න ආය අපට අපේ පැත්තෙන් කතා කරන්න පුළුවන්. මම නෙමෙයි මම සෝතාපන්න වෙනවා මම රහත් වෙනවා මම නිවන් දකින්නවා නම් ඔන්න ආය කතා කරන්න පුළුවන්. ඉන්න මම එක් නෙමෙයි වෙන්නේ. එතකොට මේක අසාමාන්‍ය හැකියාවකින් යුක්ත උත්මයෙකුගේ වැඩපිළිවෙල. ඒ තමයි බුද්ධ කෘත්‍ය. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ හැකියාව. එතකොට එවැනි බුද්ධ කෘත්‍යයක් යෙදෙන අවස්ථාවක් එක්ක තමයි අපට ධර්මයක් ඇහෙන්නේ. ඒකේ අර්ථය හොයන්න යමු වෙනවා මිසක් ඒක කොහොමද වෙන්නේ? ඉතින් අර්ථයක් හොයන්න තියෙද්දි අපි ඒක කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ කියන කාරණාවක් අපට අදාළ නැහැ. ඒකේ අර්ථය හොයන්න යමු. අපි ඒකේ අර්ථය හොයන්න යමු වෙන විදිහේ පරියායක් තියෙනවානේ. ඒකනේ ධර්ම දේශනාවක් අහනකොට සද්ධම්ම සම්මෝහ සූත්‍රවලින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවානේ. පරියාය දැනගන්නට ඕනේ. ව්‍යංජන දැනගන්නට ඕනේ. අර්ථය හොයන්න නැත්තම් බෑ.
පරියාය ව්‍යංජන මේවා දන්නේ නැතිනම් ඒවා නොදැන ඉගෙන ගන්න ගියොත් ඔහු සද්ධර්ම විනාශ කරන කෙනෙක් වෙනවා. ඒ බුදුරණවහන්සේ ඒක ඉස්මතු කරලා පෙන්නනවා ඒ කාරණාවෙන් ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ ධර්මයක් නම් ඒ ලෝකෝත්තර බව ඉස්මතු වෙන්න අවශ්‍ය කරුණු ඔක්කොම. එහෙනම් ඒ කරුණු ඔක්කොම කුළු ගැන්වෙන්නේ සියලු දේ දැනගන්නට වෙනවා. ඒවා එකක් හරි නොදැනගෙන අපි ඉගෙන ගන්න ගියොත් එහෙම ඔහු සද්ධර්මයේ අතුරුදහන් කරන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඒක නිසා ඒ අත්භාව ප්‍රතිලාභයක් කියන කාරණාවක මේක යෙදෙන්නේ කොහොමද කියන දේ ඒක බුදුරණවහන්සේ ඊතර වීමේ කෘත්‍යයක් දුන්නේ ලෝකයේ ඉන්න කෙනෙකුට ඊතර වෙන්න නෙමෙයි ඊතර වීමේ කෘත්‍යක ඉස්මතු කරේ. ඒක බුද්ධ කෘත්‍යයේ ලක්ෂණේ. බුදුරණවහන්සේගේ ස්වභාවය. ඒකට අනුව යෝනිසු මනසිකාරයක් ඉපදුනා නම් මම හොතපන්න වෙනවා මම නිවන් දකිනවා මම රහත් වෙනවා කියන එකක් නෙමෙයි. අපි අපට ඕනත් මාව ලබා ගන්නනේ කොහොමද ඒක? මට ඒක ලබා ගන්න. නමුත් එහෙම එකක් නෙමෙයි දෙන්නේ. ඊතර වීම. මම ඊතර වුණා නෙමෙයි. එහෙනම් ඒත් මම ඉඳලා. අපි අපට අද සමාජයේ තියෙනවා මේ තමාට තනක් දීගෙන තමන්ට ලකුණක් දීගෙන තමන් කොහොම හරි ඉස්සරහට යන ඒ වගේම අර ඉගෙන ගන්න අද විෂය ඉගෙන ගන්න ස්වභාවයක් තියෙනවානේ ඉස්කෝලේ සිලබස් ඉගෙන ගන්න. මෙන්න මේ තියරියට අපට ලෝකෙ යොමු වෙනවා. ඉතින් ඒකට එහා ගියපු ස්වභාවයක් තුනිත සෝපාක වගේ අය එතකොට සම්පූර්ණ වෙනස් ස්වභාවයක් එක්කනේ මේ ධර්මපරියය ඇහුවේ ඒ කෝණෙට. ඉතින් ඒ නිසා ඒ කාරණාව අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි. ඔබ වහන්සේට බොහෝම පිං ඒ විස්තර කිරීමට තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේකෙදි සඳහන් ගොම පින්දුප සූත්‍රයේදී සඳහන් කරානේ මේ අර ඒ දකින්න කෝණ දෙකක් කියන එක අන්නේ ඒකේ තව ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන්ද ඒ දෙකට අදාළ මොනවද ඒ කරුණු ඒ කොහොමද ඒක දෙවිධයක් වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ පුළුවන් නම් ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේ එතනේ සංස්කාරයක් බව තේරුම් ගත්තේ දැන් හිතන දැන් ඒ වෙලාවේ හිතනකොටනේ එතකොට සංස්කාරයක් බව එහෙම කියන එක තේරෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් රජ සැප විඳින කොටත් එතනත් සංස්කාරයක් බව කියන එක එතනිනුත් හිතන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අන්න ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකෙදි තව පැති කිහිපයක්ම තියෙනවා. රජසැප විදිද්දි ලැබුච්ච දෙයක්ද සංස්කාරය දැන් ලැබෙන දෙයක්ද සංස්කාරය. දැන් හිතද්දි ලැබෙන දෙයක්ද රජසැප විදිද්දි ලැබෙන දෙයක්ද. ඔය දෙකේම තියෙනවා සංස්කාරයේ සැබෑ නිර්වචනය වීමට පටහැනි අර්ථයක්. සැබෑක ලෝකේ පරියායෙන් නෙමෙයි. මොකද බුදුරණවහන්සේ ওই සංස්කාර දැකීමෙන් ඒකෙදි පැහැදිලි කරන රහත් වෙනවා කියලානේ. මේකම කලකිරෙන සුදුසුයි මේකෙම අරහත්ත්වයට කියන කාරණානේ පැහැදිලි කරන්නේ. අතීත සංස්කාර නිරුද්ධන ওই කාරණාව එහෙමනේ පැහැදිලි කරන්නේ. එහෙනම් එතන අදාළයි මේ පැහැදිලි කරපු කාරණා බුදුරණවහන්සේ පෙන්වන ඊතරණ ප්‍රතිපදාවත් එක්ක කියලා. එතනදී දැන් සිතවිල්ලෙන් හටගත්ත ඒ රජසැප පිළිබඳව සංස්කාරයත් නැත්නම් අතීතයේ ඒක විදිද්දි ලැබෙන සංස්කාරය. ඔය දෙකෙන්ම සංස්කාරය පිළිබඳව අර්ථය හරි. ඒක වැරදි නෑ. බුදුරණවහන්සේ පෙන්නපු සංස්කාරය පිළිබඳව ඊතරණ පරියායත් එක්ක පෙන්නපු කාරණාව එක්ක බැලුවහම අර මූලික ඒ පැනවීම දෙකම යොදන්න බෑ නේද? දැන් හරි අතීතේ හරි. මොකද ඊතර වීමක් කියන ධර්මපරියායේදී කාලික බවක් ඉක්ම වෙලා. ඊතර වීමක් කියන පරියායය. ඊතර වෙන්න යමු වෙනකොට තියෙනවා. ඊතර වීමක් කියන පරියායේදී අන්න ඉක්ම වෙලා. ඊතර වෙන්න යමු වෙන්නේ හම්බ වෙච්ච කාරණාව දැක්මක් මිසක් හම්බ වෙච්ච කාරණාව ලේබල් කරලා නෙමෙයි. හම්බ වෙච්ච කාරණාව එක්ක දැක්මක් මිසක් හම්බ වෙච්ච කාරණාව ලේබල් කරලා නෙමෙයි. ලේබල් කිරීමක් ඇදිලා නැහැ. දැන් හොඳට හිතලා බලන්න දැන් අපට මේ කරුණ විග්‍රහ කරනකොට මේ විග්‍රහයේදී අපි ඔන්න බලන්න ඒ සම්දිට්ඨික කියලා ඒකට අනුවම
ඒ විග්‍රහයට යනකොටයි අපි පොඩ්ඩක් තවත් වෙනස් වෙලා විග්‍රහයට යනකොට දැන් බලන්න කොන්න රජසැප විඳිපු කාරණාව එහෙම විග්‍රහ කරනකොට අපිට හිතෙනවා මේ දැන් සිදුවෙන කතාව ඔන්න කියලා දෙනවා. අතීතයේ සිදුවෙච්ච දෙයක් දැන් කියලා දෙනවා. අපි ඒ හිතිලි දෙක අනවශ්‍ය වෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් මම උදාහරණයක් කියනකොට දැන් ওই ටික අපි අතහැරලා දාලා මොකද මේ ඔක ඒ අතීතයේ සිද්ධියක් කියලා නැත්නම් ඒ අපට ගෝචර නැති එකක් අපි හිතමු මෙහෙම මම කතා කරනවා දැන් අනාගතේ ඔන්න දැන් අපි හිතමු අනාගතේ අපි යම් කිසි කෙනෙක් වාහනයක් ගන්න හිතගෙන හොඳෝ සපසහිත පහසු තියෙන. නැත්තම් මොන හරි හොඳ වෙන මොහක් හරි. දැන් ඔන්න ඒක ගැන විග්‍රහ කරනවා කවුරු හරි. ඒ අපි හිතමු මේ මොන හරි වාහනයක් පිළිබඳව මොහක් හරි විග්‍රහ කරනවා. දැන් එතකොට ඒක හොඳට අහගෙන ඉන්නකොට ඒ වාහනේ වටිනාකම ක්‍රියාකාරීත්වයේ පිළිබඳවම හිතවිලි ගොඩක් එනවද? නෑ මේක අරයාගේ එකක් මේක මේක අරහෙම එකක් මේක දැන් මට එන සිතුවිල්ලක් ඉතින් මේක ගැන මට දැන් සල්ලිත් නෑ ගන්න දැන් මට මේක ගන්න සල්ලිත් තියෙනවා නැති ඒ විදිහේ චින්තන එනවද නැත්නම් අරකේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඒක මේක කල්පනා කරනවද ඒක මේක කල්පනා කරනවනේ එතකොට අහපවර අනිත් ඒවට යමු වෙන්නේ නෑනේ පස්සේ යමු වෙන්නේ ඒක කියද්දි නෑ අන්න ඒ වගේ තමයි මේ කාරණාව කතා කරනකොට ඒක විතරක්ම බලාගෙන යනකොට අන්න අපට අර සාමාන්‍ය කතා ශෛලිය කියන කාරණාව නැත්නම් සාමාන්‍යයෙන් අර අපි අනවශ්‍ය විදිහට හිතපුවා කියන කාරණාව ඒක එදිලා නැහැ. නිසා මේ පැති දෙකම අයින් වෙන්නට ඕනේ. මේ පැති දෙකම අයින් වීමෙන් ඒ කාරණාවට විතරක් යොමු වීම. ඒක තමයි සංස්කාරය කියන එක බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවත් එක්ක ගන්න තියෙන්නේ. නැති වුණොත් එහෙම අපි අර දැන් බුදුරණවහන්සේම කියලා නෑ. දැන් හටගත් සිතුවිල්ල සහ අතීතයේ ඒ කාරණාවේදී විදපු දෙය. දැන් සංස්කාරය කතා කරනවා අතීත සංස්කාර අනිත්‍යයි. එතන කතා කරන්නේ අතීත සංස්කාර අනිත්‍යයි. අතීත සංස්කාරය කොහොමද අනිත්‍යයි කෝපනවාද පච්චුප්පන්නස කියලා කියනවනේ. අතීත සංස්කාරය අතීතය කියන නිර්වචනයෙන්ම සංස්කාර අනිත්‍යයි කියන කාරණාව තියෙනවනේ. එතන මෙතන මේ පෙන්නුවේ ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අතීතයේ තිබිලා දැන් තිබිලා ඒ නිර්වචන දෙකදිම සංස්කාර කියලා ලේබල් කරාට සංස්කාරයේ ස්වභාවය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ අතීතය කියලා පැනෙවුවා දැන් කියලාත් පැනෙවුවා. ඒ පනවපු දේ තුළම නිත්‍ය පැවැත්මක් ඉස්මතු වෙනවා. අරකටම අවධානය යොමු වෙනකොට අන්න වෙනස් වෙනවා. ඒ කාරණාව. අපි අර සන්දිට්ඨික කියලා නැත්නම් අර ඒක එක්කම නැතුව අර වෙන වෙන කරුණු ටිකත් උකට එන්න වුණාම අර ඔන්න අර සවක්කය කියන්නේ නැත්නම් මේ කාරණාව සිද්ධ වෙන්නේ මේ සෝතාපන්න කෙනාට සැබෑවටම බුද්ධි අවිච්ඡප්පසාද ධම්ම අවිච්ඡප්පසාද දෙක සිද්ධ වෙන්නේ. අපිට යනවා. නමුත් අපි මේක මෙහෙවන්න ඉපේ යනවා නැත්තේ නේ. නමුත් අපි ඒව හොයා මෙහෙවන්න ඕනේනේ. එතකොටනේ අපිට සැබෑම දෙයට යමු වෙන්න පුළුවන්. නැත්තම් ඔහේ යන්න දීලා කවදා හරි වෙයි. ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් ඔන්න කුඹරක් මැදින් කාඩකෙක් අරයි යනවා. අරයි යනකොට ඌ පයින්නවා අර වී ටික කන්න. ඊළඟට අතහැරලා දාලා කවදා හරි ඌ දමනේ වෙයිනේ. ඌ ලොකු වුණාම දමනේ. දැන් පොඩි හරක පොඩි පැටියා. ඌ කාලා විනාශ කර යනවා. මොකුත් කරන්නේ. ඌ කවදා හරි දමනේ වෙයිනේ. ලොකු වෙනකොට ඌ දමනේ වෙයි. වෙයිද දමනේ? නෑනේ. ඒ වගේ අපටත් කවදා හරි ඔක නිවන් දකිද්දි වෙයිනේ. සෝතාපන්න වෙද්දි වෙයිනේ. ඔක ওই විදිහට කෝණයක් හැදෙන්නේ. ඉතින් ඔහොම අහනකොට සෝතාපන්න වෙනකොටනේ කෙනාටනේ මේ විදිහට එහෙම වෙද්දි වෙයිනේ. වෙයිද? නෑ. ඒක වෙන්න තමයි අර විදිහට අපි ඒවා හොඳට බලන්නට ඕනේ. එහෙනම් මොකද්ද මේ? කිසි විදිහකින් අපි හිතමු අපිට මේක හම්බුණා නම් වර්තමානයේ සකස් වෙන විදිහට වර්තමානයේ හිතවිල්ලත් එක්ක හම්බෙච්ච සංස්කාරය කියලා. අතීතයේ එතකොට අපට සංස්කාරය හොයන්න ඕනේ නැහැ අපෝ. ඇයි? එහෙනම් එයාට හරියටම සෝතාපන්න වෙලා සංස්කාර ස්වභාවය හම්බෙලා. ඒ මොහොක නිෂ්ඨාවකට ගිහිල්ලානේ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බැරි බව තියෙන චින්තනයේ ඉස්මතු වීමම තමයි
හෙවිල්ල ඉස්මතු වෙන්නේ. ඊළඟට හොයන්න ඕනේ නැහැ. දැන් එතනින් හොයන එක යම් පොඩ්ඩක් නැවතුණා මොකකින් හරි. මොකෙන් හරි හොයන එක නැවතුණා. මොකද අපි කැමති අර මොකක් හරි හොයන එකක් නවතින්න. ඒ කියන්නේ අපි කැමති නැහැ හිතට වැඩක් දෙන්න. අපි කැමති හිතට වැඩක් නොදී හිත එක තැනකට තියලා හිත සතුටු කරලා අර අපි බබාලා අර දොයි කරවන්නේ මේ ඒ කියන්නේ බබාලා අර දඟලන නිසා කලබල කරන්නේ නැති අන්න ඒ වගේ අපි කැමති හිතට වැඩක් නොදී අර එහෙම තියන්න. නමුත් ඒ හිතට යෝනිසමනසිකාරය ඉස්මතු වෙන්න ඉඩක් දෙනවා කියලා කියන්නේ විචක්ෂණශීලී බව ඉස්මතු වෙන්නට ඕනේ. අපි අර එහෙම කරන්න ගොත් එimhe විචක්ෂණශීලී බව මොකෙන් හරි වැහෙනවා. මොකක් හරි එකයි. ඒක වහලා දාලා දැන් අපි ඒක හරිනේ. ඔන්න ඒ වෙලේ තිබ්බ සකස් වීම අතීතේ. දැන් නෑ හම්බෙන්න සිතුවිල්ල. දැන් නිෂ්ඨාවකට ගියා. ඒ යෑම තුළම අපිට අනිවාර්යයෙන්ම නිත්‍ය භවයකට ගිහිල්ලා විචක්ෂණශීලී බව වැහිලා තියෙනවා. මොකද බුදුරණවහන්සේ මේ දෙකම කියලා නැහැ. ඒ දෙකම කියලා නැහැ. එහෙනම් අන්න වැහෙනවා එතන. නිසා මේ දෙකම හිතන්න බෑ. අපි ඊට වඩා හිතන්න ඕන දෙයක් තියෙනවා. ඊළඟ තමයි මේ උදාහරණ දෙකේ කෝණ දෙකක් කියලා කිව්වේ. ගොම පිට පෙන්වන්නේ ගෝපිඩ කියලා පෙන්වන්නේ මේ සංස්කාරය කියන නැත්නම් අත්බාව පටිලාභය කියන ඒ යෙදීමේ කිසිම එක යෙදීමේ උපන විදීම සකස් වීමනේ ඒක හරයක් නැති බව පෙන්වන්නේ යෙදීමේ හරයක් නැහැ මම සරල වශයෙන් කියන්නම්කො මේ කාරණා ටික කියන්නේ මේ ධර්ම කියන්නේ මේකේ උපමා දෙක කියන කාරණාව නිසා ධර්ම කාරණාවට යන මේක වෙනස් හිතන්න ඕන නැත්නම් මේක පටලවා ගන්නවා හරියට අර රජ සැප සම්පත් සේරම ටික ගොම පිටක් වගේ කියලා පෙන්නපේක. ඒ සේරම ටික ගොම පිටක් වගේ කියලා පෙන්නපේක. හැබැයි ඒක ඒ අර උපමාවේ ඒ ස්වභාවය දෙකත් එක්ක හැබැයි මේක වෙන් වශයෙන් බලන්නට ඕනේ මේ මොකද්ද කියන කාරණාව. අර සංස්කාරය පෙන්නවා. අර ඒක ස්වභාවයේ හරයක් නැහැ කියන එක පෙන්නවා. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් එතනදී මේ කාරණාවේදී සම්දිත්තික බව කියන ඒ ධර්මයේ කාරණාව ඉස්මතු වෙනකොට ස්වාමීන් වහන්සේ ධර්මයේ ಗುಣ ස්වක්කාත ඊතරණ මාර්ගයකට තියෙන ස්වක්කාත බව සම්දිත්තික බව ඒ අකාලික ඒ ಗುಣ ටිකම ඒ පත්‍යෙන් උපන් බව හම්බ වෙනවත් එක්ක ඉස්මතු වෙන ධර්ම ගුණයේ කාරණාවන් කියන සම්මතය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගමු. තෙරුවන් සරණයි. ඔව් ඒ කාරණා තමයි ඒක ඉස්මතු වෙන විදිහටනේ දැන් අපි දැන් කවුරුත් බණ අහනවද කවුරුත් ධර්ම ඉගෙන ගන්නවද මම පෘථග්ජනවම හැමදාම ඉන්නවා ඒ නිසා මම ධර්ම ඉගෙන ගන්නවා මම සංසාර දුකින් නිදහස් වෙන්නේ නැතුව ඉන්න මම ධර්ම ඉගෙන ගන්නවා කවුරුත් නැහනේ හැමෝම අහන්නේ ඊතරම් ප්‍රතිපදාව එහෙනම් ඒක ඉස්මතු වෙන්නට ඕනේනේ ඒක ඉස්මතු වෙන විදිහරනේ හම්බෙන්න ඕන නැත්තේ අනිවාර්යෙන් එහෙනම් ඒක හම්බෙන්නට ඕනේ. ඒ තමයි ධර්මයේ ගුණය. ඉතින් ධර්මයේ ගුණය හම්බෙන විදිහටයි පරියාය ලෝකෝත්තර පරියාය මේ ලෝකෝත්තර පරියායනේ මේ පැහැදිලි කරන්නේ. ඒක හම්බෙන්න. ඒ විදිහට හම්බෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ අර පාර්ලීය සූත්‍රයේ දේශනා කරලා තියෙන පටිපදා විදියට අවිද්‍යාව සහගතව හටගත් ස්පර්ශය සතුටින් පිළිගත් බව නිසා කියලා යම් කාලයක් අපි යෝග ප්‍රගුණ කළොත් මේ කවදා හරි මේ වගේ තත්යකටපත් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි. මොකද මේ අර කන්‍යමාගෙන ධර්මය අහනකොට අපිට නොදැනෙන්නේ ඔය මේ අපේ සිටිවිලි අපිට පහළ වෙන්නේ මෙහිමයි කියලා එන්නේ ඒකින්ද මේක මේ වැදගත් වෙනව නේද? ඒ විදිහට කරගෙන ගියොත් යම් දවසක හරි අපිට යම් මේ ධර්මයේ දකින්න පුළුවන් තත්යකටපත් වේද කියන එක දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. විචක්ෂණශීලී බව හම්බෙන්නේ නැත්නම් මේ අපි විතරකයකින් තව කොච්චර දාති කරත් ඒක දැනුමක් නිරවුල් වීමක් නැත්නම් ධර්ම නිරවුල් වීමක් නෙමෙයි. ඇත්තටම අර යම් කිසි දෙයකට ගැළපීමක් පමණයි වෙන්නේ. එතනදී ඒක කරන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒ සියල්ලක්ම හොයන්නට වෙනවා. දැන් අපි අවිද්‍යාව කියලා ලේබල් කරා, ස්පර්ශය කියලා ලේබල් කරා. ඉතින් ඔය ලේබල් කර ගියාට වෙන්නේ නැහැ. හැබැයි අවිද්‍යාව, ස්පර්ශය, හතුටින් පිළිගැනීම මේ සෑම දෙයක්ම ඉස්සල්ලාම හොයන්නට ඕනේ. දැන් අපි ඒක ලේබල්නේ කරන්නේ. ලේබල් කරාට වෙන්නේ නැහැ.
ඉතින් ඒක හොයලා ඒකට අනුව යොමු වෙනවා නම් එයා නිවන් දකිනවා. හැබැයි ඔක හොයන්නේ නැතුව අපි ලේබල් කරාට කොච්චර වුණත් ලේබල් එකක් විතරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමී. තෙරුවන් සරණයි සංඝාස බොහොම පිං ගොඩක් විස්තර කරලා දුන්නාට මේ දැන් අපි සාමාන්‍යයෙන් සංඝාස රූපයක් විදියට සකස් කරනවා කියන එක අපිට ඇත්තටම අදහසක් නැහැනේ. දැන් මෙතන මට මම තේරුම් ගත්ත විදියට පොඩ්ඩක් හරිද කියලා විස්තර කරලා දෙන්න සම්මාස. දැන් රූපයක් විදියට මම සකස් කරනවා, වේදනාවක් විදියට මම සකස් කරනවා කියන ඒ සංස්කාර ස්වභාවයම අපි හඳුරගන්න කොහොමද කියන එක පොඩ්ඩක් ඒ කියන්නේ ඒක හඳුනා ගැනීම තුලින් අපි මේ දේ දකින්න යනවද නැත්නම් අර ඔබ වහන්සේ කියන විදිහට දැන් රූපය ඇත්තටම අපිට මේ හම්බ වුණාට ඒක හම්බ වෙන්න විදියක් නැහැ කියලා අර විතක්ෂණයකටම ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයකටම එතනින් අපි යොමු වෙන එකද කරන් කල යුත්තේ කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න සම්මාස බොහොම පිළිතුරක්. තෙරුවන් සරණයි. මෙහෙම ඇත්තටම මේ ලෝකේ විමුක්තිකාමී සමාජයක් තිබුණානේ. අපට ওই සමාජය නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට විමුක්තිකාමී සමාජයක නම් ඒ කාරණාවට සැබෑ අර්ථයක් තිබුණා. ඉතින් ඒ නිසා එයාලට මේක අලුත් දෙයක් නෙමෙයි. එතකොට එයාලා ඒ සියල්ලම දන්නවා. හැබැයි ඒත් පුත්තජනයි. තම නිවන් මාර්ගක් එකක්වත් නැහැ. ඉතින් අපට ඒක මුලින් අවශ්‍යතාවය ඇති වෙන්නට ඕනේ. නැත්තේත් නැහැ. ඒතයි පුත්තජනයි. තාම බුදුරණවහන්සේගේ බණ ඇහිලා නැහැ. අපි ඒක බුදුරණවහන්සේගේ ධර්මයෙන් තමයි අපි ඒක තේරුම් ගන්න යන්නේ. ඒක විමුක්තිකාමී සමාජය තුළදී තියෙනවා සංකාරය, විඥාණය, මේ හැම එක රූපය, මේ සෑම දෙයක් පිළිබඳවම විමුක්තිකාමී සමාජයේ විස්තරය තියෙනවා. එතකොට දැන් ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඉගෙන ගන්න යනවා. ඉතින් එහෙම හරි ඉගෙන ගන්න එක වටිනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි කියලා දැනගෙන ඉගෙන ගන්න එක වටින්නේ. නැත්තම් අපි ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා ගන්නවා. එහෙම චින්තනයක් තියෙන කෙනා බුදුරණවහන්සේගේ ධර්මය අහන්නට ඕනේ. අන්න එතකොට තමයි එයාටයි කන් නිවාගෙන හිමි අර්ථය සිද්ධ වෙන්නේ. අපි අර බුදුරණවහන්සේගේ ධර්මයයි කියලා කියලා ඒකෙන් අරක ගත්තාම අපි සතුටු වෙනවා. ආබේ ඇයි ඒකමනේ බුදුරණවහන්සේ පෙන්නන්නේ මේ විදිහටමනේ. ඒ සමාජයටනේ. අපට ඊළඟට අන සතුටක් ඇති වෙනවා. ඉතින් ඔය කරුණ දෙක අපි හොඳට තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම ලොකු මුලාවකටපත් වෙනවා. ඇයි විමුක්තිකාමින් කියන අසාමාන්‍ය උත්මයෝනේ. ඉතින් ඒ ස්වභාවයක් මොනවා හරි වැටුණාට පස්සේ ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියටම කොච්චරනම් සැනසෙල්ලක් ලැබෙනවද? ඉතින් ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ කියලාම සතුටු වෙනවා. ඊළඟට ඒ අදාළ ලෝක වලට ගිහිලා උපදින. මොකද අපි හිතන්නේ මේ සමාපatti කියනකොට මේ අරූප මේවා අසඤ්ඤ කියනකොට මේ සමාධියකට ගිහිලා ඉන්න එකනේ. ඒක ධර්ම විනයක් අපි හිතන්නේ නැහැ. ඒක ධර්ම විනය කියන්නේ අති ගාම්භීර ඒ වගේ ධර්මයක් තියෙන්නේ. ඒ ලෝකේ අන් අයට එක්ක බලනකොට උතුම් ප්‍රතිපදා. අසත්‍ය උතුම් ප්‍රතිපදා. ඒ ප්‍රතිපදා ටික තුල විග්‍රහය කිසිවක් ඇත්තෙත් නැහැ. ඇතයි කියන එකත් වැරදි, නැතයි කියන එකත් වැරදි. නිවසඤ්ඤානාසඤ්ඤද කියන්නේ ඒකනේ. ඇත කියන එකත් වැරදි, නැත කියන එකත් වැරදි. කිසිවක් නැහැ කියන එක ආකිචඤ්ඤායතන. එතකොට කොච්චර හැබැයි සමාපත්තිය යනවා නෙමෙයි. අපි ධර්ම විනය කියන එක අහන්නේ නැහනේ. ඒක ධර්ම විනයක් තියෙනවා. ගැඹුරු ධර්ම විනය. මොන ගැඹුරුද ලෝකයේත් එක්ක බලනකොට. බුදුරණවහන්සේගේදී ඊතරන ප්‍රතිපදාවත් එක්ක. එතකොට ඒ අරකක් අරකක් ඇහෙනකොට ඒකට යමු වෙලා ඉතින් ඒකත් එක චින්තනයකුත් තියෙනවා. එතකොට ඇත්තෙත් නැති, ඇතයි කියන එකත් වැරදි කියන, නැතයි කියන එකත් වැරදි කියන විදිහේ චින්තනයක් තියෙනවා සත්‍යවාදීව. ඒ නේව සංඥා නාසඤ්ඤායතන යන චින්තනය. එවැනි අයට බුදුරණවහන්සේ ධර්ම දේශනා කරා. අන්න ලෝකෝත්තර ප්‍රතිපදාව. එතකොට එවැනි අය තමයි ඒක හොඳට අවධානයෙන් අහගෙන හිටියේ. එවැනි අය ඒක අහගෙන ඉන්නකොට එයාලට අන්න ඒ අසාමාන්‍ය හැකියාවකින් ඒ චින්තනයේ මෙහෙ වෙනවා. දැන් බලන්නකො අපි දැන් සාමාන්‍යයෙන් මම උදාහරණයක් කියන්නම්කො මෙහෙම අපි මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී ඒ කාරණාවේ අර්ථ හොයන්න යමු නොවන ගතිය. දැන් බලන්නකො අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ විෂයක් ඉගෙන ගන්නකොට අපි හිතමු සාමාන්‍ය විෂයක් නැතුව මේ මොකද දැන් අපි සාමාන්‍යයෙන් හිතමු ගණන් ඉගෙන ගන්නවා කියලා. එතකොට ගණන් ඉගෙන ගන්නකොට දැන් ඔන්න අනුකරණය කියලා දෙනවා ඉස්කෝලේ ටීචර්.
දැන් අනුකලනය කියන්නේ අපි හොඳට ඉගෙන ගන්නවා ඒක. දැන් අපි අපේ ජීවිතේ අනුකරණය කියලා මොනවවත් නැහැ. ඇතුළට ආවේ නැහැනේ. දැන් කවුරු හරි අනුකරණය ඉගෙන ගන්න කලින් එයාගේ කෝණේ මොනවා හරි ටිකක් අනුකරණය කියලා ටිකක් තියෙනවද ගලපන්න? නැහැ. ඊළඟට ඒ අනුකරණය ඉගෙන ගන්නකොට මොනවා හරි එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා Tamanට ඒත් නැහැ. හැබැයි විභාගේ පාස් වෙන්න කි. විභාගේ පාස් වෙනවා කියන එක වෙනම එකක් නේ. මං කියන අනුකරණය ඉගෙන ගැනීම කියන කාරණාව එක්ක ඒක අනාගතයේදී මේ වෙන වෙන ප්‍රතිපදා ලැබෙන එක වෙනම එකක්. ඒ ඉගෙන ගන්න වෙලේ මං කියන්නේ. ඒත් නෑ. එහෙම නැතුව තියෙද්දි ඒක අවධානය ඉගෙන ගන්න නැද්ද? ඒක අවධානය. දැන් අපේ ජීවිතේට සම්බන්ධ මොකක්වත් කිසිම සම්බන්ධයක් නෑ. සම්බන්ධ නොවි එක ඉගෙන ගනින්දී ඒක පිළිබඳ හසල හැකියාවක් වෙනවා. ඊළඟට ඒක භාවිතා කරන්නත් පුළුවන්. ඊළඟට ඒක මුල් කරගෙන ප්‍රතිපද මොනවා හරි ගන්නත් පුළුවන්. ඒක ඉගෙන ගන්න එච්චර තැනකුත් දෙද්දී ඒක ඒ විදිහට ඉගෙන ගන්න. අපේ කිසිම දෙයක් දාන්න නැතුව. අපේ කිසිම දෙයක් දාන්න නැහැ ඒකට. දාන්න දේවල් නැහැනේ අපි. හැබැයි අදුම අපේ ඉලක්කම් ටිකක් හරි ඔකේ තියෙනවා දාන්න. ඒක අපි හිතන්නේ නැති වුණාට මොනවා හරි අපි අපේ කෝණෙන් ලැබිච්ච හරි කියලා ගත්ත. සමහර අවස්ථාවල ලඝු ගණන් වල ටිකකුත් දාන්න තියෙනවා. නමුත් බුදුරණවහන්සේගේ ධර්මයේ එහෙමවත් දෙයක් නෑ දාන්න. එහෙමවත් දෙයක් දාන්න නැතුව අහන්න තියෙන්නේ. එහෙනම් කොහොම ඇහිල්ලක් තියෙන්නට ඕනේ. නමුත් ලෝකයේ දේවල් අපි හිම කරනවා. බුදුරණවහන්සේගේ ධර්මයට ඒක නෑ. ඒක අපි ආත්මාර්ථකාමී වෙනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ කිව්වට හරියන්නේ ඒක අපට ගන්න ඕනේ. අපි අරව ඉගෙන ගද්දී නෑ ඒක කමන්නේ ඒක ඒ කට්ටිය ඊට වඩා ශ්‍රේෂ්ඨයිනේ. එයාලා ඉගෙන ගත්ත ඒවාලා තේරුම් ගත්ත නිසා අපි ඒක හොඳට අහගෙන ඉගෙන ගන්නට ඕනේ. බුදුරණවහන්සේ කියන්නේ හිම කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක අපට ප්‍රයෝජනයක් ගන්න ඕනේ විදියට අපි ගන්නට ඕනේ. අපේ කැලලකුත් දාලා. බලන්නකො මේ පරිසර දෙකේ කෝණ දෙකේ ස්වභාවය. එහෙනම් එක පැත්තක් තමයි අපි බුදුරණවහන්සේගේ ධර්මයෙන් හරි අරගෙන විමුක්තිකාම චින්තනයක් ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මෙ නෙමෙයි කියලා තේරුම් අරගෙන. ඒකම නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මය කියලා තේරුම් අරගෙන. ඊළඟට තමයි අපි කොහොමත් අනිවාර්යෙන් ඒ අවධානයක් යොමු නොකරගත්තොත් අපි ඇත්තට මේ දෙන්නේ ඒ ගතිය තුළම ඉස්මතු වෙනවා. මොකද්ද? බුදුරණවහන්සේ කියන්නේ නිකන් ඔහේ හිතට ආපු දේවල් කියපු එක්කනේ. ඉතින් ඒකනේ අපි ඒක හොයන්නේ නැත්තේ. එහෙනම් ඒක ඒ විදිහට හොයන්න බුදුරණවහන්සේක වැදගත්කම හම්බවීමමයි ඒක හේවිල්ලට යමු වෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. වැදගත්කම හම්බුණා නම් ඒක ඒ විදිහටම හොයනවා. එහෙනම් තෙරුවන් සරණයි කාලයත් අවසానයි දැන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ඔබ වහන්සේ මේ හිමිදිරි උදෑසනින් අප වෙනුවෙන් අපිට මේ ඉතා වටිනා ධර්ම කරුණු රාශියක් ඒ වගේම ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට අපිට පැහැදිලි කිරීම ගොඩක් කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේ ඒ කරන ධර්ම දේශනාවෙන් අප ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් මේ සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ වහන්සේට යොමු වෙනවා පින් අනුමෝදනාව සිද්ධ කරලා ධර්ම දේශනාව අවසන් කරන ලෙසට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් ගහම්බීර බුද්ධ වචන සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් මේ සියලු පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ මෑත යුගයේ අපවත් වෙන රිදුණු මහා යතිවරයන්න් වහන්සේලා වන අතිපූජ්‍ය ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමින් වහන්සේට ඒ වගේම කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පින් මගේ ගුරු දේවයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්නට හේතු වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේටත් ලෝක ශාසන සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ඒ වගේම මේ සාකච්ඡාව මෙහෙවන තුලානි මහත්මිය වගේම ගයාන් මහත්මයා ආස්තික පොටවැර මහත්මයා ඒ සෑම දිනාටම ඒ වගේම මේ සඳහා උපකාර කරන ඒ වගේම ධර්ම ප්‍රචාරක කටයුතු කරන ඒ සඳහා උදව් උපදව් කරන දායක වෙන සෑම දිනාටම
ඒ වගේම අපිට නිතර සිව්පසෙන් අප උපස්ථාන කරන සියලු දෙනාට රූපසිංහ මහත්මයා, බණ්ඩාර මහත්මයා, ඩයස් මහත්මයා මේ සෑම දෙනාටමත් දේශ විදේශ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ ඒ උතුම් ධර්මයේ මේ අසාමාන්‍ය අද්විතීය තව කෙනෙකුට විග්‍රහ කරලා පෙන්වන්න බැරි ඒ ගුණය, ඒ සත්‍ය ඉස්මතු වෙනවා. ඒක අනන්ත වූ ගුණයන්ගේ සත්‍ය ඒකාන්තයෙන් සත්‍යයි. ඒ ධර්මයේ ගුණත් අනන්ත වූ ධර්මයේ ගුණයක්. එයත් ඒකාන්තයෙන් සත්‍යයි. තමා ඉස්මතු නොවන විදිහට ප්‍රකට වෙන දහම් පරයයක් ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ අනන්ත වූ බුදු ගුණයක් මනින්න පුළුවන් ඉන්නේ තමා ඉස්මතු වුණොත්. ඒ ධර්මියත් එහෙමයි මනින්න පුළුවන් ඉන්නේ තමා ඉස්මතු වුණොත්. එහෙම නැති ප්‍රකට වෙන නොවන නැත්නම් තමන්ට ලැබෙන නැති ඊතර වෙන ප්‍රතිපදාවක් කියන ධර්ම පරියායක්. ඉතින් එයත් ඒ ධර්මයේ ඒ ගුණයනුත් ඒකාන්තයෙන් සත්‍යයි. ඊට අනුධර්ම ප්‍රතිපදාවට යමු වුණ සුපටිපන්නාදී සංඝරත්නයේ ඒ අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වීම කියනම ඒ ගුණය ඒක ඒකාන්තයෙන් සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන්ුත් ඒ වගේම මමත් මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම කියන්න ඕනේ කියන අදහස මුල් කරගෙන ඒ කාරණාව ඉස්මතු කරන්න ඕනේ. කිසිදු විදියකින් මගේ හෝ සමාජයේ හෝ තව කෙනෙකුගේ අර්ථයක් ඉස්මතු නොවේවා කියන අදහසින් මේ ධර්මයේ ඉස්මතු කරන්නේ. ඉතින් එයත් ඒකාන්තයෙන් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභව බලයෙන්ද ඒ වගේම අපි රස කරගත්ත පුණ්‍යානුභව බලයන්ගෙන්ද ඒ වගේම අපේ ගුණ ධර්මානුභව බලයන්ගෙන්ද මේ ලෝකයට ඒ වගේම මේ ශ්‍රී ලංකා දීපයට උදා වී තිබෙන මේ කොරෝනා වසංගත බිය දුරු වී සෑමට සතුටින් සිටීමට ධර්මනිෂ්ඨායට ධර්මයේ හැසිරීමට ඒ නිවන් මඟට යොමු වීමට මේ සෑම දෙයකටම හේතු වාසනා වේවා. ත්‍රිවන් සරණයි.